වසරේ දරුවන්ගේ දෙවන එකකේ වන සරල රේඛයේ චලිතය මාතෘකාව සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකදී ඔයගොල්ලෝ පාඩම මම රිවිෂන් එකක් විතර කරන නිසා ඔයාලා පාඩම මුලින් පාඩම් කරලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඒක කරලා ඊට පස්සේ වීඩියෝ නරඹලා පිළිතුරු ටික හරි වැරදි ලකුණු කරගීමක් කරගන්න පුළුවන්. හරි මේකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට විශේෂයෙන් ප්‍රශ්න පත්‍රය කරනකොට ඔයගොල්ලෝ මුලින් ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න ටික කරලා ඉන් අනතුරුව තමයි අපි කෙටි ප්‍රශ්න වලට යන්නේ. එහෙම කරොත් අපිට ටිකක් ලේසි මේ වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්න. ඒතර අපිට පුළුවන් විස්ථාපනය සහ කාලය අක්ෂර දෙක ඇඳගෙන ඊට පස්සේ ඒ ලක්ෂරික පිළිවෙලට යාකල්ල ප්‍රස්ථාර නිර්මාණය කරන්න. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය බලන ගමන් ඔයගොල්ලෝ ලකුණුත් අනිවාර්යෙන් දාගන්න. ලකුණු දාගෙන බලන්න ලකුණු කොයිතරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. ඒතර මේ විදිහට අපිට ප්‍රවේග විස්ථාපන කාල ප්‍රස්ථාර ලකුණු කරලා ඊට පස්සේ මේ අක්ෂර ටික යා කර ගන්න ඕනි. ඒතර මේ විදිහට ප්‍රවේගය මුලින් වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රවේගය අඩු වෙනවා. කියන්නේ ත්වරණයකුයි මන්දනයකුයි තමයි මේකේ තියෙන්නේ. මේ විදිහට ලකුණු වෙලා තියෙනවා නම් ප්‍රස්ථාරය හරියි. ඒකට ලකුණු මේ රෝමි ලක්කා එකෙන් අහලා තියෙනවා විස්ථාපනය මෙනීමේ සම්මත ඒකකය. ඒතර ඒක ඉස්සෙල්ලාම ලියලා ඉන්න ඕනේ. රෝමි ලක්කා එකෙන් අහලා තියෙන විස්ථාපනයේ මනින සම්මත ඒකකය. ඒතර අපි සාමාන්‍යයෙන් විස්ථාපනයේ මනින්නේ මීටර් වලින්. ඊපස්සේ රෝමි ලක්කන් දෙකට තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. එතකොට මීටර කියලා ලිව්වට එක ලකුණක් තියෙනවා. ඊළඟට විස්ථාපන කාලේ ප්‍රස්ථාරය හරියට ඇඳලා තියෙනවා නම් ලකුණු 4ක් තියෙනවා. අක්ෂර නම් කරලා තියෙන්න ඕනේ. ලක්ෂ ටික ලකුණු කරලා ප්‍රස්ථාරය යා කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ රෝමි ලක්කන් 3න් අහනවා වස්තුව ලබාගෙන ඇති උපරිම ප්‍රවේගය. ඒතර අපිට ප්‍රස්ථාරේ බැලුවම අපිට පුළුවන් විස්ථාපන කාලයෙන් බෙදලා ප්‍රවේගය ගණනය කරන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියලා. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට අපිට මේකේ විස්ථාපනය මුලින්ම දීලා තියෙනවා. මෙතන මම උපරිම ලක්ෂ්‍ය ගන්නම් මෙන්න මෙතනින්. තව විස්ථාපනය ගත්තොත් 6යි කියලා කාලය අපිට ගන්න පුළුවන් 3ක් විදියට. මෙතන මේ තියෙන අක්ෂර දෙක කෙලින් බැලුවම හරිය. විස්ථාපනයට 6 ගත්තොත් අපිට කාලයට ගන්න පුළුවන් 3. එහෙම නැත්නම් වෙන ලක්ෂයක් ගන්නත් පුළුවන් විස්ථාපනයට 4 අරගෙන කාලයට 2 ගන්න පුළුවන්. කැමැති ලක්ෂයකින් අපිට විස්ථාපනය මේ ප්‍රවේගය ගණනය කරන්න පුළුවන්. මම අර උඩම ලක්ෂ්‍ය ගන්නම් විස්ථාපනයට උතර ගන්න පුළුවන් මීටර් 6යි කියලා. ඒතර 6ට අදාළව කාලය වෙන්නේ තප්පර 3යි. එහෙනම් අපි 6 3ෙන් බෙදුවම අපිට 2ක් කියලා හම්බ වෙනවා. එහෙනම් අපිට ප්‍රවේගය ලියන්න පුළුවන් තප්පරයට මීටර් 2යි. 6 3ෙන් බෙදුවම 2යි. m එක ලිව්වා අර s එක උඩට ගත්තාම s ඍණ 1 කියලා එනවා. තප්පරයට මීටර් 2යි කියලා ප්‍රවේගය අපිට ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ රෝමි ලක්කම් 4න් අහනවා ඒකේ ලකුණු 2ක් දාන්න. හරි කට්ටිය. ඊළඟ රෝමි ලක්කම් 4න් අහලා තියෙනවා වස්තුව ගමන් කරපු මුළු දුර කීයද කියලා. ඒතර අපිට දුර හොයනකොට දැන් විස්ථාපනයේට නම් දිශාවක් තියෙනවනේ. දුරට දිශාවක් නැහැ. ඒතර මේ නිල් පාටින් ඇඳලා තියෙන එකේ මම ආයි කොළ පාටින් අඳින්නම්. මුලින්ම එයා මේ විදිහට මීටර් 6ක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මම කොළ පාටින් ඇඳේ. මීටර් 6ක් ඉස්සෙල්ලාම එයා ගිහිල්ලා තියෙනවා යම් දිශාවකට. ඒතර අපිට මුල් විස්ථාපනයේ මීටර් 6යි. ඊට පස්සේ ප්‍රස්ථාරය අනිත් පැත්ත යනවා කියන්නේ එයා අනිත් පැත්තට එනවා කියන එක. අනිත් පැත්ත හැරිලා ආයිත් පටන් ගත්ත තැනටම ඇවිල්ලා. තව මීටර් 6ක් අනිත් පැත්තට හැරිලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙයා 6ක් ගිහිල්ලා 6ක් එනවා. එතකොට සම්පූර්ණ දුර හොයන්න 6යි 6 එකතු කරාම මීටර 12යි කියලා ගත්තා. එහෙනම් මෙයාගේ සම්පූර්ණ දුර විදිහට අපිට මීටර 12ක් කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක හරිනම් ලකුණු 3ක් දාන්න ඕනේ. ඊට පස්සේ රෝමි ලක්කම් 5 කියනවා චලිතයට අදාළ දුර කාල ප්‍රස්ථාරය. අපි දැන් මේ ඇඳලා තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්නේ. අපිට පුළුවන් මේකට අදාළව දුර කාල ප්‍රස්ථාරයකුත් නිර්මාණය කරන්න. ඒතකොට ඒකෙදි අක්ෂර දෙක ගන්න ඕනි. එක අක්ෂරයක් අපි ගන්නවා දුර කියලා. අනිත් අක්ෂර ගන්න ඕනි කාලය. ඒක කලින් විදිහටම අර විස්ථාපනය වෙනුවට දුර ලියා ගන්න එක තමයි වෙනසකට තියෙන්නේ. දුර කියලා ලිව්වා මීටර වලින් දැම්මා. මේ පැත්තට කාලය කලින් වගේම තමයි තප්පර වලින් දාන්නේ. ලැප්ටොප් වලින් ඉන්න කට්ටිය ඉන්නවා නම් මේ
ඔය ලක්ෂයම ලකුණු කරන්න මං අඳිනකම් ඉන්න ඕන ෆෝන් වලින් නම් බෑ මේ පැත්තට අපිට 6ක් ගන්න ඕනේ මේ පැත්තට 12ක් ඕනේ දෙක ගානේ ගත්ත නිසා 6ක් විතර ගත්තත් ඇති මම දෙක ගානේ කරනවා එතකොට අපිට දුර ලකුණු කරනකොට අර විස්ථාපනය වගේ දිශා වෙනස් වීමක් වෙන්නේ නැහැ දුර ලකුණු කරනකොට. එතකොට අපිට පුළුවන් පළවෙනි තප්පරයේදී දුර දීලා තියෙනවා 0.0 ඉස්සර ලකුණු කරන්න ඕනි. පළවෙනි තප්පරයේදී මීටර 2ක් යනවා. ඊළඟට දෙවෙනි තප්පරයේ යද්දී මීටර 4ක් යනවා. තුන්වෙනි තප්පරයේ යද්දී මීටර 6ක් යනවා. හතරවෙනි තප්පරයේදී මීටර 8ක් යනවා. එතකොට මේ පැත්තටම තමයි අඳින්න තියෙන්නේ. දිශාව මාරු කරන්නේ නැතුව ඒ අඳින පැත්තටම දිගට ඇඳගෙන යන්න ඕනේ. මේ 10 ක්ලාස් එකේ පේපරේ තමයි දැන් සාකච්ඡා කරන්නේ 10 වසර ගෲප් එකේ නැද්ද ඉන්න මම පේපර් එක දාන්න මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියෙනවා 10 වසර ගෲප් එකට ඇඩ් වෙන්න 11 වසරයකට මම දාන්නේ වැඩි 10කට මාවත් ඇඩ් කරනවා ඔයාගේ දාන්න මම ඉන්න කට්ටිය මම දන්නේ නැහැ කවුද කියලා මට මැසේජ් එකක් දාන්නකෝ ඉන්බොක්ස් එකට මම දාන්න හරි සර් ඔයා ජීරාගත්තද ඔව් සර් හරි මට මේ මැසේජ් මම දාන්නවා හරි සර් thank you අනේ පේපරේ තියෙන එකේ කවුරුද දාන්නකෝ මම ගෲප් එක මේ අන්ලොක් කරනවා පේපරේ පොඩක් තියෙන එක්කනේ දාන්නකෝ මට හොයා ගන්න බෑ ගෲප් එකට දාන්න 10 වසර ගෲප් එකට 11කටත් දාන්නකෝ දෙකම අන්ලොක් කරන්න හරි 10කට ආව 11කටත් පොඩ්ඩක් දාන්නකෝ කවයිද 11කට දාන්නකෝ තොර මේටි කරන්න ඊට පස්සේ අන්තිම ලක්ෂ්‍ය 4ත් එක්ක 8 ඊට පස්සේ 5ත් එක්ක 10 ලකුණු කරන්න ඕනේ. 11 තාම ඇඩ්මින්ලට විතරයි. මම ගෲප් ඉන්ෆෝ එකට දාලා තියෙනවා. හරි දැන් හදු. අනේ මම අඬු ගන්න එපා කවුද අඬු කෑවේ? ඊට පස්සේ අපිට බලන්න මේ ලක්ෂ්‍ය ටික යා කරගන්න. මේ විදිහට යා කරපුවාම අපිට විස්ථාපන කාලපස්ථාරේ මේ 6 වෙනකම් ලකුණු කරන්න ඕනේ. 6ත් එක්ක 12. මේ විදිහට දුර කාලපස්ථාරේ හදා ගන්න පුළුවන්. දුරට ඔය විදිහට බැලුවම දිශාවක් නැති එක තමයි වෙනස. විස්ථාපනය නම් අනිත් පැත්තටදී දිශාව මාරු කරලා යනදානි පස්ථාරේ. දුර පස්ථාරේදී එහෙම දිශාව මාරු කරන්නේ එකම පැත්තට ඇඳගෙන යනවා. ඒතර මේ විදිහේ පස්ථාරයක් තමයි දුර කාලපස්ථාරයට අපිට හම්බ වෙන්නේ. එතකොට මේකෙත් ලකුණු දාගන්න ඕගොල්ලෝ පස්ථාරයට ඇඳලා තියෙනවා ලකුණු තුනක් තියෙනවා. ඒකෙත් අක්ෂ ලකුණු කරලා තියෙන්න ඕනි. ලක්ෂ ටික ලකුණු කරලා පස්ථාරයට ඇඳලා තියෙන්න ඕනි. ලකුණු තුනක් තියෙනවා. ඊළඟ රෝමි ලක්කම් 6න් අහලා තියෙනවා දුර සහ විස්ථාපනය අතර වෙනස මොකක්ද කියලා.
එතකොට අපි මේ දුරට දිශාවක් නැහැනේ. එකම දිශාවට අඳින්න පුළුවන්. නමුත් විස්ථාපනයට නිශ්චිත දිශාවක් තියෙන හින්දා ප්‍රස්ථාරය අඳිනකොට දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් වෙනස තමයි විස්ථාපනයට නිශ්චිත දිශාවක් ඇති අතර දුරට නිශ්චිත දිශාවක් නැත. අපි කියනවා විස්ථාපනය දෛශිකයක් කියලා දිශාවක් තියෙන හින්දා. විස්ථාපනයට නිශ්චිත දිශාවක් ඇති අතර දුරට නිශ්චිත දිශාවක් නැත. එහෙම නැත්නම් කියන්න පුළුවන් විස්ථාපනය දෛශිකයක් වන අතර දුර අදිශ රාශියක් වේ. ඒ වගේ උත්තරයක් තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න. දෙකම පැහැදිලි වෙන්න ඕනේ. විස්ථාපනයේ මොකද්ද ලක්ෂණය? දුරේ ලක්ෂණය මොකද්ද? මේ දෙකේ වෙනස පැහැදිලි වෙන විදිහට දෙකම ගැන කියලා අදහසක් තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ හරි. එතකොට මේක ව්‍යුහගත ප්‍රශ්නයක් නිසා ලකුණු 15ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ලකුණු 15න් අඩුම 12ක් වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒකට යන්න පුළුවන්. මේක නම් අර ඒකකයක්ම ටාගට් කරලා කරන හින්දා මීටත් වැඩියෙන් තියෙන්න ඕන. සාමාන්‍ය විගත ප්‍රශ්න වලදී එක ඒකකයකින් විතරක් ප්‍රශ්න හම්බ වෙන්නේ නැහැ නේ. මේක නම් එක ඒකකයන් නිසා ඉතින් 15 මුණක් ගන්න පුළුවන් කරන්න. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ. මේ ටික මකන්නම් තව ලියන කට්ටිය ඉන්නවද? අත උස්සන්නකෝ ලියන අය ඉන්නවද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා වගුවක් තියලා හිස් තැන් පුරවන්න කියලා. ඒක මම පේපර් එකෙන් කරන්නම්. ප්‍රවේගයේ සම්මත සංකේතය කැපිටල් V අකුර දීලා තියෙනවා. ඒතර ඒකට සම්මත සංකේතය කියන්නේ මේ මනින්න භාවිතා කරන ඒකකය. ඒතර අපි වේගය මනින්නේ තප්පරයට මීටර වලින් ms ඍණ 1 කියලා දාන්න පුළුවන්. ප්‍රවේගයට දිශාවක් තියෙන හින්දා ප්‍රවේගය හොයන්නේ අපි විස්ථාපනයේ කාලයෙන් බෙදලානේ. ඒ නිසා මෙයාට විස්ථාපනයට දිශාවක් තියෙන හින්දා ප්‍රවේගයටත් දිශාවක් තියෙනවා. ඒ නිසා මේක දෛශිකයක් කියලා ලියන්න පුළුවන්. දෛශික කියන්නේ දිශාවක් තියෙන ඒවට, නිශ්චිත දිශාවක් තියෙන ඒවට. ඊළඟට අපි A වලින් මනින්නේ ත්වරණය. රාශිය ලියන්න ඕනි ත්වරණය කියලා. ඒතර ත්වරණය මනින්නේ ms ඍණ 2. ත්වරණය හොයන්නේ අපි ප්‍රවේගයේ කාලයෙන් බෙදලානේ. ප්‍රවේගයේ දෛශික නිසා ත්වරණයත් දෛශිකයි. දිශාවක් තියෙනවා. ඊට පස්සේ විස්ථාපනය අපි කොහොමද දන්නවනේ දෛශික කියලා? ඒක මනින්නේ මීටර වලින්. දුර මනින්නෙත් මීටර වලින්. හැබැයි දුර කියන එක අදිශ රාශියක්, දිශාව නිශ්චිත නැති හින්දා. ඒතර ඒ විදිහට හිස් තැන් 6 හරියට පුරවලා තියෙනවා නම් ඒකට ලකුණු 6ක් දාන්න. ඊට පස්සේ ආයෙත් අපිට ප්‍රස්ථාරයක් අඳින්න තියෙන්නේ. වයිට් බෝඩ් දාන්න. මෙතන මේකේ ප්‍රස්ථාරය අඳිනකොට අපි නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරලා වස්තුවක් සරල රේඛීය මාර්ගයක් දිගේ තප්පරයට මීටර 2ක ඒකාකාර ත්වරණයකින් තප්පර 6ක් ගිහිල්ලා. එහෙනම් අපි මේකට අඳින්න කියලා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඒ නිසා ප්‍රස්ථාරය අඳිනකොට අපි ප්‍රවේගයයි කාලය තමයි අක්ෂ දෙකට ලකුණු කරන්න ඕනේ. එක පැත්තකට ගන්නවා ප්‍රවේගය, අනිත් පැත්තට ගන්න පුළුවන් කාලය. මේක B කොටසේ රෝමිලක් එක කරන්න. මේ පැත්තට දාගන්න ප්‍රවේගය. ලැප්ටොප් වලින් එන මාක් කරන්නකො අක්ෂ ටික. ප්‍රවේගය මයින්න තියෙන අපිට ms ඍණ 1 වලින් මේ පැත්තට කාලය ගන්න ඕනි. කාලය අපිට තප්පර වලින් ගත්තා. ඒතර මේකේ උඩරිම කාලය යන්නේ 6ක් ගිහිල්ලා ආයි තප්පර 6ක් ගිහලා තප්පර 3ක්. ඒතර තප්පර ඔක්කොම 15ක් තියෙන්න ඕනි. මම දෙක ගානේ ගන්නවා එකටත්.
2යි 4යි 6යි 8යි 10යි 12 පුළුවන් 14 16ක් වගේ අඳගත්තා නම් ඇති. එතකොට බිඳුව දාගන්න ඕනේ මේ පැත්තට. උපරිම ප්‍රවේගය තියෙන්නේ තොරණේ විතරයි දීලා තියෙන්නේ. තොරණේ 2යි කියලා තියෙනවා. ප්‍රවේගය ගැන අපි අදහසක් දැම්ම ගන්න බෑ. ප්‍රවේගය හදා ගන්න වෙනවා. ඒ ඉස්සලාම කියන අපිට පළවෙනි තප්පර 6 දී මම මේවා ටික මකන්නම්. මේ පැත්ත දන්නේ නැහැ නේ අපි. පස්සේ දාගමු. මුල් තප්පර 6 දී යනවලු තොරණයකින්. ඒතර අපි දැනගන්න ඕනි ප්‍රවේග කාලපස්ථාරයක තොරණය ලකුණු කරන විදිය. ප්‍රවේග කාලපස්ථාරයක තොරණය ලකුණු කරන්නේ අපි සරල රේඛාවකින්. ඒතර තප්පර 6කට අදාළව. තප්පර 6 තියෙන්නේ මෙන්න මෙතන කෙලින්නේ. ඒතර මේ කෙලින් එන විදියට මම තොරණය ලකුණු කරන්නම් මේ විදියට. මෙතනට එනකම්. මේ අක්ෂණ දෙන්න ඕනේ. පළවෙනි තප්පර 6 දී ඔය විදියට තොරණයක් වෙනවා කියලා තමයි තියෙන්නේ. අපිට පුළුවන් මේ ටිකම කඩේරකින් ඕනම් පෙන්නන්න. පළවෙනි තප්පර 6 දී තොරණයට ලක් වෙනවා. එතනදී ප්‍රවේගය අපි දන්නේ නැහැ තාම. ඒතර මේ කෙලින් ප්‍රවේගය දැනට මම v අකුර දාගන්නවා. අක්ෂ ලකුණු කරන්න ඕනේ නැහැ. පැත්ත දන්නේ නැහැ නේ අපි. ඊට පස්සේ කියනවා තව තප්පර 6ක් ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරීව ගමන් කරනවා. එහෙනම් අපිට අඳින්න පුළුවන් ඊළඟ තප්පර 6. එතකොට 12ක් වෙනකම්ම මේ කෙලින් එතනට යනකම් යන්නේ ලබාගත් ප්‍රවේගයෙන්ම යනවා. ඒකාකාරී ප්‍රවේගයෙන් මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඊට අවසාන තප්පර 3 දී ප්‍රවේගය අඩු කරලා නිශ්චල වෙනවා කියලා තියෙනවා. එහෙනම් අන්තිම තප්පර 3 දී අපිට පුළුවන් අන්තිම තප්පර 3 කියන්නේ 12 ඉඳන් 3ක් ගියාම 15යිනේ. 15 තියෙන මේ හරිය මෙතනට එනකම් ආයසරයක් ওই විදිහට ප්‍රවේගය අඩු කරගෙන නැත්තම් මන්දණය වෙලා යනවා. ගිහිල්ලා නිශ්චල වෙනවා කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් දක්වා එනවා. ඒතර ඔය විදිහට අපිට පුළුවන් ප්‍රවේග කාලපස්ථාරේ ඇඳ ගන්න ප්‍රවේගය ලකුණු කරන්න බෑ ගණන් හදන්න නැතුව. ඒතර එතනට v අකුර වගේ එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ රෝමිලක්කන් දෙකෙන් අහනවා මුල් තප්පර 6 දී විස්ථාපනය හොයන්න කියලා. විස්ථාපනය හොයන්න අපිට අනිවාර්යයෙන් මේ v හොයාගෙන ඉන්න ඕනි. ඒතර v හොයන්න පුළුවන් අපිට මෙන්න මේ අවස්ථාවේ තොරණය දීලා තියෙනවානේ 2යි කියලා. මෙතන තොරණය අපිට දීලා තියෙනවා 2යි ms ඍණ 2 කියලා. තොරණය ඇසුරෙන් පුළුවන් මේ v අකුර හොයන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් තොරණය හොයන සමීකරණය. තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. මේ සමීකරණ එහෙම පාඩමේ තියෙන්න ඕනි. ඔයාලට මේ සමීකරණ ඔක්කොම දාලා ෂෝට් නෝට් පොතක් තියෙනවා. ඒක හම්බෙච්ච නැති කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්නකෝ. ඒකත් මේ තියෙන කෙනෙක් ගෲප් එකට දාන්නකෝ. ෂෝට් නෝට් පොතක් දුන්න ඔයගලන්ට සයන්ස් වල 11කට ඕනේ 10කට දානවා. 10 එක නැති කට්ටිය ඉන්නවානේ. දෙකටම දාන්නකෝ පොඩ්ඩක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒතර ප්‍රවේග වෙනස බෙදීම කාලයෙන් පුළුවන් අපිට තොරණය හදන්න. එහෙනම් ප්‍රවේග වෙනස හොයන්න පුළුවන් මෙතන මේ තොරණ කෑල්ල විතරයි මම ගන්නෙ. එතන නිල් පාටින් මම අඳලා තියෙන්නේ. මෙන්න මේ තොරණේ කොටස විතරක් සලකලා අපිට පුළුවන් අවසාන ප්‍රවේගය v කියලා ගන්න. අඩු කිරීම පටන් ගත්ත ප්‍රවේගයේ බිඳුවයිනේ. ප්‍රවේග වෙනස හොයන්නේ අන්තිම ප්‍රවේගයෙන් පටන් ගත්ත ප්‍රවේගය අඩු කරලා බෙදන්න ඕනි කාලයෙන්. ඒතකොට මේ නිල් පාටෙන් අඳපු ටිකට අදාළ කාලය තප්පර 6යි. ඒ වෙලාවේ තොරණේ අපි දන්නවනේ 2යි ms ඍණ 2 කියලා අපිට දීලා තියෙනවනේ. එහෙනම් 2යි ms ඍණ 2 සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලයට. එහෙනම් අපිට පුළුවන් v වලින් බිඳුවක් අඩු කරාම v මනේ. එහෙනම් v හදා ගන්න පුළුවන්. v සමානයි මේ පැත්තේ තියෙන 2යි ms ඍණ 1 අර බෙදීම 6 මේ පැත්තට ආවම වැඩි කිරීම 6ක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙතන s ඍණ 1ට s කපලා දාන්න. මෙතන s ඍණ 2 තියෙනවා. තොරණේ ලියද්දි 2යි ms ඍණ 2 වෙන්න ඕනේ. ඒතර දෙකම කැපෙන්නේ නැහැ 1s එකක් ඉතුරු වෙනවා. මෙතන s ඍණ 2නේ තියෙන්නේ. තප්පර වලට අපිට පුළුවන් ඒකක් කපනවා නම් මේ එක තප්පරයකට මෙතන s වලින් එකක් කපන්න පුළුවන්. ඒතකොට 1s එකක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට උත්තරේ හම් වෙනවා v සමානයි 2යි ms ඍණ 1 කියලා. මේ 6 වරක් දෙක 12යිනේ. 12යි ms ඍණ 1. එහෙනම් මෙතන අපිට v වල අගය දැන් දාගන්න පුළුවන් 12යි කියලා. ප්‍රවේගය 12ක් කියලා දාගන්න පුළුවන්. ඒතර මේ විදිහට ප්‍රවේගය හදාගෙන තමයි අපිට රෝමිලක්කන් දෙක කරන්න වෙන්නේ.
මුල් තප්පර 6දී විස්ථාපනය හනවනේ. ඒතර මුල් තප්පර 6දී විස්ථාපනය හදනකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනි සාමාන්‍ය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපි විස්ථාපනය හොයන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන්. ඒ නිසා මුල් තප්පර 6ට අදාළව ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තා නම් හරියි. ඒතර මුල් තප්පර 6 වර්ගඵලය කියන්නේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණෙනේ. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගත්තා නම් අපිට පුළුවන් මුල් තප්පර 6දී කොච්චරක් විස්ථාපන වෙලාද කියලා ගණනය කිරීමක් කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපිට සූත්‍රයක් තියෙනවනේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ අපි භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. එහෙනම් භාගය වැඩි කිරීම ආධාරකයට 6ක් ගන්න පුළුවන්. ලම්බ උස අපි v හොයාගත්තනේ 12යි කියලා. ලම්බ උසට දාන්න පුළුවන් 12යි කියලා. මේකත් අවශ්‍ය නම් අපිට ඒකකත් එක්කම සුළු කරන්න පුළුවන්. දැන් මේ 6 තියෙන්නේ තප්පර වලින් s වලින් වැඩි කිරීම අර 12 තියෙන්නේ ms ඍණ 1 වලින් තප්පරයට මීටර වලින්. මේකෙත් ඒකක් කපන්න පුළුවන් s වලට s ඍණ 1 කැපෙනවා. ඒතර උත්තරේ හම්බ වෙනවා මීටර වලින්. 2යි 6ත් කපන්න පුළුවන්. දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. එහෙනම් 12 වරක් 3 36ක් කියලා ගත්තා. එහෙනම් 36යි ms ඍණ 1 කියලා අපිට ගන්න පුළුවන්. මේ m විතරයි 36යි මීටර. s කැපිලා ගියා. ඒතර නම් මුල් තප්පර 6දී විස්ථාපනය අපිට ගත්ත හැකි මීටර 36ක් කියලා. එතකොට ලකුණු දීලා තියෙනවා අර හිස් ටෙම්පරේචර් ලකුණු 6ක් හම්බුනානේ වගුවේ. ඊට පස්සේ මෙතන ප්‍රස්ථාරය යන්දම ප්‍රස්ථාරය හරියට තියෙනවා නම් ලකුණු 3ක් තියෙනවා. ඊළඟ මුල් තප්පර 6දී විස්ථාපනය හොයුවටත් ලකුණු 3ක් තියෙනවා. විස්ථාපනය හොයද්දී අර තොරණය හොයලා ඊට පස්සේ තමයි විස්ථාපනය හොයන්නේ. ඒකටත් ලකුණු 3ක් තියෙනවා. ඊට පස්සේ රෝමි ලක්කම් 4න් අහනවා කාලයේ තප්පර 12ක් වෙනකොට වස්තුවේ විස්ථාපනය කොච්චරද කියලා. මම රෝමි ලක්කම් 3 මෙතනින් දාන්නවා. 3 ඊට ඉස්සෙල්ලා එකක් අහනවා. වස්තුව ලබා ඇති උපරිම ප්‍රවේගය කීයද කියලා. රෝමි ලක්කම් 3න් අහන්නේ වස්තුව අරගෙන තියෙන උපරිම ප්‍රවේගය. අපි ඒක මෙතන ගණනය කරලා පෙන්නනවානේ. ඒතර ආයි හදන්න ඕනේ නැහැ. මේක තැනක පෙන්නුවම ඇති. මෙතන පෙන්නලා තියෙන ඉඳ මම උත්තරේ විතරක් දාන්නම්. උපරිම ප්‍රවේගය 12යි ms ඍණ 1. යන රෝමි ලක්කම් 4න් අහනවා කාලයේ තප්පර 12ක් වෙනකොට වස්තුවේ විස්ථාපනය. රෝමි ලක්කම් 4 කාලයේ තප්පර 12ක් වෙනකොට වස්තුවේ විස්ථාපනය හොයන්නත් ප්‍රස්ථාරයේ වර්ගඵලය ගන්න ඕනි. ඒතොර පළවෙනි ත්‍රිකෝණ කෑල්ලේ හොයලා තියෙනවනේ. ඒතොර ඒ ටික ආයි හොයන්න ඕනේ නැහනේ. ඒ නිසා මම මෙන්න මේ තප්පර 12 වෙනකන් තව ඍජු කෝණාශ්‍රයක් තියෙනවනේ. ඍජු කෝණාශ්‍රය වර්ගඵලයත් මේකට එකතු කරාම අපිට ගත්ත හැකි සම්පූර්ණ විස්ථාපනය මීටර 12කදී කොච්චරද කියලා. එහෙම නැත්නම් එකපාරම ත්‍රිපීසියමක් කියලා නම් හදන්නත් පුළුවන්. නැත්නම් අපි කලින් ත්‍රිකෝණ කෑල්ල හොයලා තියෙන හින්දා මම මේ ගෝල්ඩ් කලර් එකේ තියෙන ඒ ටිකේ වර්ගඵලය හොයනවා. ඒතර ඒ ටිකේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්නේ. එහෙනම් අපි කලින් හොයාගත්ත ත්‍රිකෝණයට 36 කියලා හෙව්වනේ. ඒ 36ට අර ඍජු කෝණාශ්‍රය වර්ගඵලය එකතු කරන්න ඕනේ. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ ඒක අපි ලම්බ උස දන්නවනේ 12යි කියලා. කෙලින් උස 12යි. ආධාරකයට ගන්න තියෙන්නේ 6 ඉඳන් 12 දක්වා 6ක් තියෙනවා. එහෙනම් එතනට එනවා 12 වරක් 6ක්. එහෙනම් 36යි මීටර ත්‍රිකෝණේ වර්ගඵලය එකතු කිරීම 12 වරක් 6 72යිනේ. ඍජු කෝණාශ්‍රය එනවා 72ක්. එහෙනම් 72යි 36යි දෙකම එකතු කරාම අපිට සම්පූර්ණ වර්ගඵලය හම්බ වෙනවා 108ක්. එහෙනම් අපිට තප්පර 12 දක්වා සම්පූර්ණ ගමන් කරපු දුර නැත්තම් විස්ථාපනය මීටර 108ක් විදියට හොයාගන්න පුළුවන්. එතකොට ඒකෙත් ලකුණු 3ක් තියෙනවා. මේ 12 ms ඍණ එකට ලකුණු උපරිම ප්‍රවේගයටත් ලකුණු 3ක් තියෙනවා. එතන මේ ගාන හදලා එපයි හොයන්න. එතනත් 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා. එතකොට ඒ ටිකත් හරි. මම ෂෝට් නෝට් බුක් එක දාලා තියෙනවා ගෲප් එකට. මේ ඒකෙන් ගන්න පුළුවන් සමීකරණ මේ 10 ශ්‍රේණියේ භෞතික විද්‍යා සමීකරණ කියලා වෙනම සෙට් එකක් ඇති. මුලින්ම තියෙන්නේ ඔයගලන්ට පරීක්ෂණ ටික දීලානේ. මේ නියම ටික දීලා තියෙනවා. ඊට පස්සේ රෝග ගණ දීලා තියෙනවා. පරීක්ෂණ ටික දීලා තියෙනවා. ඊළඟ මාතෘකාව විදිහට තියෙන්නේ සමීකරණ. ඒතර ඒකේ තියෙනවා භෞතික විද්‍යාව සම්බන්ධ 10 වසරේ සමීකරණ ටික. වේගය හොයන විදිය, මධ්‍ය වේගය හොයන විදිය, ප්‍රවේගය, ත්වරණය, මන්දනය. ඒතර මේ පළවෙනි පහ තමයි මේ දෙවෙනි පාඩමෙන් කවර් වෙන්නේ.
පළවෙනි සමීකරණ පහම තියෙන්නේ දෙවෙනි පාඩම. එතකොට රෝම ඉලක්කම් 4ක් හරි ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. පහෙන් අහලා තියෙන අන්තිම තප්පර 3ේදී වස්තුවේ මන්දනය. ඒතර අන්තිම තප්පර 3ේදී අපි මන්දනය හොයන්නෙත් අර තොරණේ සමීකරණයෙන්ම තමයි. ඒ තොරණේ ඍණාගයට තමයි මන්දනය කියලා කියන්නේ. ඒ මන්දනය හොයන්න වෙනම සමීකරණයක් නැහැ. තොරණ සමීකරණය තමයි දාන්න වෙන්නේ. තොරණේ අපි හොයන්නේ ප්‍රවේග වෙනස බෙදන්න ඕනි කාලේ. තොරණ සමීකරණේ ලියනවා ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒතර ප්‍රවේගයේ වෙනස හොයන්න පුළුවන් අවසාන ප්‍රවේගයෙන් පටන් ගත්ත ප්‍රවේගය අඩු කරලා. දැන් මම මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ ඔය කියන මන්දනය වෙච්ච කොටස. ප්‍රවේගය අඩු වෙච්ච කොටස තමයි කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවට අදාළව අපිට අවසාන ප්‍රවේගයේ වශයෙන් ගන්න වෙන්නේ බිඳුව. චලිතය නවත්තලා තියෙන බිඳුව වෙන්නේ. අඩු කිරීම චලිතය පටන් ගත්ත වේගය අර උඩින්ම පටන් ගත්ත 12න්නේ. ඒ නිසා බිඳුව අඩු කිරීම 12 කියලා ප්‍රවේග වෙනස ගන්න පුළුවන්. අවසාන ප්‍රවේගයෙන් පටන් ගත්ත ප්‍රවේගය අඩු කරනවා. බෙදන්න ඕනනේ කාලයෙන්. ඒතර කාලය හදාගන්න 12 ඉඳන් 16 වෙනකම්. ඒතර එතන තප්පර දෙකක් තියෙනවනේ. ඒ නිසා කාලය වශයෙන් අපිට තප්පර දෙකක් ගන්න පුළුවන්. එහෙනම් ප්‍රවේග වෙනස හොයන්න පුළුවන් බිඳුව ඍණ 12 15 වෙනකන් නෙවෙයි. සෝරි 15 වෙනකන්. හොඳයි ඇලර්ට් එකේ ඉන්නවනේ. 12 ඉඳන් 15 වෙනකන් තප්පර 12 13 14 15 තප්පර 3ක් තියෙනවා. එහෙනම් අපිට කාලය ගන්න පුළුවන් තප්පර 3ක් විදිහට. එහෙනම් බිඳුවෙන් 12ක් ගියාම ඍණ 12යි ඍණ 12 3ෙන් බෙදුවම ඍණ 4යි. එහෙනම් අපිට ගත්ත හැකි මන්දනයේ විදිහට ඍණ 4යි මේ තොරණයේ විදිහට ඍණ 4යි ms අර උඩ ඍණ එක තියෙන්නේ තව යටත් s එකක් තියෙනවනේ. ඒකත් උඩට ආවම ms ඍණ 2 වෙනවා. ඍණ 4යි ms ඍණ 2 කියලා තොරණය ගන්න පුළුවන්. අහලා තියෙන්නේ මන්දනයනේ. ඒතර මන්දනය කියන්නේ තොරණයේම අනිත් පැත්ත මන්දනය. මන්දනය අපිට ධන වශයෙන් ලියන්න පුළුවන්. මන්දනය සමානයි 4යි ms ඍණ 2. අර තොරණයට ඍණාගයක් ආවම මන්දනය හුවම ඒක ධන කරලා ලියන්න පුළුවන්. එහෙනම් මන්දනයට අපිට ලියන්න පුළුවන් 4යි ms ඍණ 2 කියලා. එතකොට ඔයගොල්ලෝ ඒකට ලකුණු දාන්න ඕනි 3ක්. එතකොට 3යි 6යි 9යි 12යි 15යි. ලකුණු වැඩිද මන්ද? ලකුණු වැඩි වෙනවනේ. 3යි 6යි 9යි 12යි 15යි 21ක් වෙනවා එහෙම දැම්මොත්. අර වගුවට ලකුණු 3ක් දාගන්නකො ඒකට 6ක් වැඩිනේ. ඒ කොටසේ වගුවක් හදන්න තිබ්බේ. වගුවේ ඔක්කොම අරන ලකුණු භාගය ගන්න දාන්න. ලකුණු 3ක් දාන්න එතනට. 6ක් වැඩි එතනට. එතනට 3ක් දාලා මෙතනට 2ක් දාන්නකො. එතකොට 6යි 7යි 8යි මෙතනටත් 2ක් දාමු. එතකොට 10යි මේකටත් 2ක් දාන්නකො. හරි එතකොට 15 හරි. වගුවට 3යි B කොටසේ රෝම ඉලක්කම් 1 ප්‍රස්ථාරය ඇඳලා ලකුණු 3යි. විස්ථාපනය හෙව්වට ලකුණු 2යි. උපරිම ප්‍රවේගය හෙව්වේ රෝම ඉලක්කම් 3ටත් ලකුණු 2යි. රෝම ඉලක්කම් 4 ඊළඟ විස්ථාපනයට එතනටත් ලකුණු 2යි. අන්තිම එකට ලකුණු 3යි. ඒතර ලකුණු 15ක් වෙනවා ඔක්කොම. මේකෙත් ඉතින් 15න් 12ක්වත් තියෙනවනම් හොඳයි. 12ක් ඊට වැඩියෙන් තියෙනවා. හරිනේ මෙතන 10 ms ඍණ 2 කියලා තොරණේ හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අඹගඩිය වැටෙනකොට එහි ප්‍රවේගය ගණනය කරන්න. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනි මේ ගුරුත්ව තොරණේ 10 කියන එකේ තේරුම. ගුරුත්ව තොරණේ 10 කියලා කියන්නේ අපි දැන් උඩ ඉඳන් මොකක් හරි අතෑරියොත් බිමට අපි කියන ඇපල් ගෙඩියක් කියලා. ඒතර ඇපල් ගෙඩිය බිමට අතාරනකොට මෙයා හැම තප්පරයකදීම පළවෙනි තප්පරේ මීටර 10ක් යනවා. ඊළඟ දෙවෙනි තප්පරේ වෙනකොට මෙයා තප්පරයට මීටර 10කින් වේගය වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මීටර 20ක් යන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි තප්පරේදී මෙයා තවත් දුර යනවා. ඒතර ඔහොමම ටික ටික මෙයා යන දුර එන්න එන්න වැඩි වීමක් තමයි තොරණේදී වෙන්නේ. උඩට විසි කරොත් එහෙම එන්න එන්න යන දුර අඩු වෙනවා. දුර අඩු වෙලා ගිහිල්ලා උඩටම ගියාම දුර බිඳුවක් වඩට පත් වෙනවා. මේක අපිට ගණන් හදන්න නැතුව උනත් කියන්න පුළුවන්.
තප්පර දෙකක් ගත වෙනවා කියලානේ කියන්නේ. ඒක පළවෙනි තප්පරයේදී ඒකේ ප්‍රවේගය වෙන්නේ 10 ms ඍණ 1. දෙවෙනි තප්පරය වෙනකොට මේක 20ක් වෙනවා. 20 ms ඍණ 1. තප්පර 3ක් වැටුනොත් මේක 30ක් වෙනවා. 4ක් වැටුනොත් 40ක් වෙනවා. ඔහොමම තමයි පල්ලෙහාට වැටෙන්න වේගය ටික ටික වැඩි වෙනවා. එහෙනම් අපිට මේක ගණන් හදන්න නැතුව උනත් ලියන්න පුළුවන්. ගණන් හදනවා නම් හදලා ලියන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ප්‍රවේගය හොයන්නේ අපි මේ ත්වරණයේ සමීකරණය කොට දන්නවනේ. ත්වරණය සමානයි ප්‍රවේගයේ බෙදීම කාලය කියලා. අපිට ලියන්න පුළුවන් ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය ගණන් හදලා ලියනවා නම්. ඉතින් අපි ත්වරණය දන්නවා 10යි කියලා. ගුරුත්ව ත්වරණයෙන් මේක වැටෙන්නේ. එහෙනම් ත්වරණයට ගත්ත හැකි 10 ms ඍණ 2 සමානයි ප්‍රවේග වෙනස හොයන්නේ අවසාන ප්‍රවේගයට v කියලා ගත්තොත් පටන් ගත්ත ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් v ඍණ බිඳුව බෙදීම කාලය. ඒක තප්පර දෙකක් යනවා කියන නිසා තප්පර දෙකෙන් මේක බෙදන්න ඕනේ. එහෙනම් v වලින් බිඳුවක් අඩු කරාම v මනි. එහෙනම් v සමානයි 10 ms ඍණ 1 අර බෙදීම දෙක මේ පැත්තට ආවම වැඩි කිරීම තප්පර දෙකක් වෙනවා. 19.6 දාලා අපි ගණන් හදන්නේ. මෙතන ත්වරණයක දීලක් තියෙනනේ 10ක් කියලා. ගණන් වලදී ගන්නේ ගුරුත්ව ත්වරණය 10ක් කියලා. ඔය ඔක්කොම හදලා තියෙන්නේ 9.8 දාලානේ හදලා තියෙන්නේ. 9.8ෙන් හදන්න එපා. ගණන් හදනකොට අපි ආසන්න වශයෙන් වටේලා ඒක ගන්නේ මේ ත්වරණය 10ක් විදියට. මේ දැන් මේකෙන් හදුවත් කමක් නැහැ. ඉතින් ලකුණු දෙන්න. මේ මෙතන අනික කියලාත් තියෙනවානේ 10ක් කියලා ගන්න කියලා. ඒ ගණන් හදනකොට අපි මේ උසස් පෙළ විභාගේවත් ගන්නෑ 9.8යි කියලා. සුළු වෙන්න ලේසි වෙන්න 10යි කියලා තමයි ගන්න ඕනේ. දශම දෙක පොඩි වෙනසක් නෙවෙන්නේ. එහෙනම් අපිට මේ දෙක වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතන s ඍණ 1ට s කැපිලා යනවා. 10 වරක් 2 20යි කියලා ගත්තා. ms ඍණ 1. මෙතන ms ඍණ 2කින් එකක් කැපිලා ගියාම එකක් ඉතුරු වෙනවා. එහෙනම් ප්‍රවේගය අපිට ගත්ත හැකි ms ඍණ 1යි 20යි කියලා. ඒක ගණන් හදන්න නැතුව උනත් කියන්න පුළුවන් ත්වරණයෙන් ගුරුත්ව ත්වරණයෙන් වැඩනකොට හැම තප්පරයකදීම 10 10 වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් රෝමි ලක්කම් එකට උත්තරේ ලියන්න. විස්සයි ms ඍණ 1 කියලා. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා අඹ ගෙඩිය අත්හරින්නට ඇත්තේ පොළවේ සිට කොපමණ උසකින්ද කියලා. ඒතර අඹ ගෙඩිය අතෑරපු උස අපිට හොයාගන්න පුළුවන්. ඒකටත් පොඩි ප්‍රස්තාරයක් ගත්තා නම් ලේසියි ඔයගලන්ට. අපි අඹ ගෙඩිය වැටෙන විදිය පොඩි ප්‍රස්තාරකින් දක්වන්න පුළුවන්. වයිට් බෝඩ් එක ගන්න. ඒ රෝමි ලක්කම් එක අපි කලින් හැදුවේ. ප්‍රශ්න අංක 3 ඒ කොටස 1. ඒ කොටස එකට තමයි උත්තරේ කිව්වේ 20යි ms ඍණ 1. දැන් කරන්න රෝමි ලක්කම් දෙක කොටස. ඒතර මේකෙදී අපි පොඩි ප්‍රස්තාරයක් ඇඳගත්තම ලේසියි අපිට. ගොඩක් ලොකුවට වනේ පොඩි ප්‍රස්තාරයක් මේ වගේ ඇඳලා. මේකෙන් අපිට පුළුවන් මේ ලේසියෙන්ම ත්වරණය හොයාගන්න. පොඩි ප්‍රස්තාරයක් ඇඳගන්න ලොකුවට වන්න. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් තොරණයක් නෙවෙන්නේ ගෙඩිය බිමට වැටෙනකොට තොරණයක් අඳින්න වෙන්නේ මෙන්න මේ විදිහට. ඔය වගේ තොරණයක් ඇඳගත්තම මේ පැත්තේ තියෙන්නේ ප්‍රවේගය v අකුර දාන්න. ප්‍රවේගය ms ඍණ 1. මේ පැත්තේ තියෙන අපිට කාලය නැත්තම් t කියලා දාන්න පුළුවන් ටයිම් කියන්න. කාලය තප්පර වලින්. එතකොට මේ අඹ ගෙඩිය බිමට වැටෙනකොට තොරණයකින් තමයි වැටෙන්නේ. එතකොට මේ වගේ එන්න එන්න ප්‍රවේගය වැඩි වෙන විදිහට තොරණයකින් අඹ ගෙඩිය බිමට වැටෙනවා. එතකොට මේකෙදි අපි බිමට වැටෙන ප්‍රවේගය කලින් හොයාගත්තානේ. මෙතන බිමට වැටෙන ප්‍රවේගය අපි දන්නවා 20ක් කියලා. 20යි ms ඍණ 1. ඊළඟ බිමට වැටිච්ච කාලයත් අපි දන්නවා තප්පර දෙකක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට ගාන දීලා තියෙනවානේ. බිමට වැටිච්ච කාලේ තප්පර 2යි කියලාත් ලියන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් මේ අඹ ගෙඩිය කොච්චරක් උඩ ඉඳන්ද වැටුනේ කියලා හොයාගන්න. ඒතර මම කලිනුත් කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාර වලදී අපි
වැටිච්ච දුර කියන්නේ විස්ථාපනයනේ. විස්ථාපනය හොයන්න ඕන නම් මෙන්න මේ ප්‍රස්ථාරේ වර්ගඵල හොයාගත්තම හරි. ප්‍රස්ථාරේ වර්ගඵලය හෙව්වනම් කොච්චර උඩක ඉඳන්ද අඹගෙඩිය වැටලා තියෙන කියලා හොයන්න පුළුවන්. දැන් අපි වර්ගඵලය හොයන්නේ ත්‍රිකෝණයක භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බ උස. එහෙනම් මේකට දාන්න පුළුවන් භාගය වැඩි කිරීම, ආධාරකය තප්පර 2යි වැඩි කිරීම, ලම්බ උසට දාගන්න පුළුවන් 20යි ms ඍණ 1. එහෙනම් මේකේ s අකුරට s ඍණ 1 කපන්න පුළුවන්. දෙකට දෙකක් කපන්න පුළුවන්. එහෙනම් ගමන් කරපු දුර ගන්න පුළුවන් මීටර 20ක් විදියට. එහෙනම් අඹගෙඩිය වැටලා තියෙන්නේ ගහ උඩ ඉඳන් මීටර 20ක් උඩ ඉඳන් තමයි වැටලා තියෙන්නේ. ඒතර ලකුණු දාගන්න මේ පළවෙනි එකට ලකුණු 3ක් තියෙනවා. ඒක අර හදන විදිය ඕනනම් පොඩ්ඩක් දාගන්න කලින් මම කිව්වේ. මේකේ ලකුණු 2ක් තියෙනවා. ඊට පස්සේ රෝමි ලක්කම් 3ෙන් අහනවා අඹගෙඩිය නිදහසේ පොළොවට වැටෙන තොරණය. ඒතර අඹගෙඩිය වැටලා තියෙන්නේ ගුරුත්වජ තොරණය යට තියෙන්නේ. ගුරුත්වජ තොරණයේ අගය 10ක් කියලා ලියන්න පුළුවන්. 10යි ms ඍණ 2. ඒතර ඒකට ලකුණු 2ක් තියෙනවා. ඒකත් අර හරි මගේ නම් 9.8යි. ඒකට ගානේ උඩ කියලා තියෙනවනේ 10ක් කියලා ගන්න කියලා. කොහොමද අපි ගණන් වලදී හරි මගේ නෙමෙයි ගන්නෙ ආසන්න වශයෙන් 10ක් කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ රෝමි ලක්කම් 4ෙන් අහනවා අඹ ගසේ මීටර 30ක් උසට නගින ලද නම් ගසෙන් බැසගත් විට ඔහු ගසේ ගමන් කළ මුළු දුර කීයද කියලා. ඒතර අඹ ගහ උඩට මීටර 30ක් නගිනවා කියලා තියෙනවානේ. ඒතර අඹ ගහ උඩට මීටර 30ක් නගිනවා. ආය අඹ ගහින් බහින කොටත් මීටර 30ක් බහිනවා. එහෙනම් එයා ගමන් කළ දින සම්පූර්ණ දුර 30යි මීටර 60ක් කියලා ගත්තා. එහෙනම් එයා සම්පූර්ණයෙන් මීටර 60ක දුරක් ගමන් කරලා තියෙනවා අඹ ගහට නැගලා බහින වෙලාවට. මීටර 60. ඒකටත් ලකුණු 2ක් දීලා තියෙනවා. රෝමි ලක්කම් 5ෙන් අහනවා ගහෙන් බැස්සට පස්සේ යාගේ විස්ථාපනය කොච්චරද කියලා. එතකොට අපි විස්ථාපනය හොයන්නේ අර ගිහිල්ලා ආවම ගියපු තැනටම ආය ආව නම් විස්ථාපනයක් නැහැ නේ. විස්ථාපනය කියන්නේ චලිත උලක්ෂ දෙක අතර දුරනේ. ගහට නැගලා ආයෙත් මුලටම එනවා. ඒතර නැගලා ආවම විස්ථාපනයේ බිඳුවයි. මීටර බිඳුවයි නැත්තම් ශුන්‍යයි කියලා ලියන්න පුළුවන්. විස්ථාපනයක් නැහැ. හිටපු තැනටම ආය ආවම ශුන්‍ය. ඕගොල්ලන්ගෙත් ඉන්නේ ඔහම විස්ථාපනය කරන කට්ටිය. පන්ති යනවා කියලා යනවා. ඊට පස්සේ පන්ති ගිහිල්ලා ආවමත් හිටියා වගේමයි. නැත්නම් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා ආවමත් හිටියා වගේමයි. දැනුමක් වර්ධනය කරලා නැත්තම් විස්ථාපනය වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ රෝමි ලක්කම් 6ෙන් අහනවා ඔහු ගසර නැගීමට තප්පර 20ක් ගත වූයේ නම් ඔහු නැගපු වේගය කොච්චරද කියලා. මේකෙත් ලකුණු 2ක් දාගන්න. එතකොට අපිට වේගය හොයන්න සමීකරණයක් තියෙනවානේ. වේගය සමානයි අපි ප්‍රවේගය හොයන්නේ විස්ථාපනයේ කාලයෙන් බෙදලා වගේ වේගය හොයන්නේ දුර බෙදන්න ඕනි කාලයෙන්. එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් මෙයාගේ දුර අපි දන්නවනේ මීටර 60ක් ගියා කියලා. බෙදීම මෙතන ගහට නගින එක ගැන විතරයි තියෙන්නේ බහින එක ගැන කියලා නැති නිසා මේ මම නැගපු දුර විතරක් ලියන්නම්. බැහැපු කාලය අරන් නෑනේ. නැගපු කාලය විතරක් හින්දා දුර ගන්න කොටත් නැගපු දුර විතරක් ගන්න. නැගලා තියෙන්නේ මීටර 30ක්. ඒක නගින්න ගිහිල්ලා තියෙනවා තප්පර 20ක්. එහෙනම් අපිට පුළුවන් 30 බෙදන්න ඕනි 20ෙන්. ඒක බිඳුවයි බිඳුවයි කපන්න පුළුවන්. 3 2ෙන් බෙදුවම 1.5යි. ms ඍණ 1. එහෙනම් අපිට මෙයාගේ වේගය හදා ගන්න පුළුවන් තප්පරයට මීටර 1.5ක් විදිහට. ඒකෙත් ලකුණු 2ක් තියෙනවා. ඔයාලා නැත්තම් මුළු කාලය මුළු දුර ගත්තොත් මීටර 60යි කියලා. ඒතර කාලයට ගන්න වෙන්නේ 40ක් කියලා. ඒතර එහෙම ඇදුවත් 60 40න් බෙදුවමත් 1.5 එනවා. නැත්තම් නැගපු වෙලාවයි නැගපු කාලය විතරක් ගන්න. නැත්තම් මුළු දුර ගන්නවා නම් නැගලා බහින්න ගත වෙච්ච මුළු වෙලාවම ගන්න වෙනවා. හරි. එතකොට ඒකෙත් ලකුණු කීයක් වෙනවද? 3යි 5යි 6යි 8යි 9යි 10යි. තව කොටසක් තියෙනවනේ. B කොටසකුත් තියෙනවා. මේ ටිකේ ලකුණු 13ක් තියෙනවා එතකොට. ලකුණු
ලකුණක් මදි වෙනවානේ 13 14 15 මෙතන ලකුණු 3ක් දාන්නකො මේ රෝමි ලක්කන් දෙකට ලකුණු 3ක් දාන්න. ඒ ලකුණු 14ක් වෙනවා මේ ඒ කොටසේ ඔක්කොම අරන ලකුණු 14ක් වෙනවා. ඔයාලා මේ ලකුණු දාන වැඩත් අනිවාර්යෙන් කරන්න. දැන් පේපර් එක කරලානේ පන්තියට මම එන්න කියලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ලකුණු දාන වැඩේ කරන්න. ඔයගොල්ලෝ දැන් මාකි ස්කීම් එකත් එක්ක බලනකොට ඔයාලගේ මට්ටම එතකොට තේරෙනවානේ සමස්ත පේපරෙන් 180ක් ගන්න බැරි නැත්නම් 75ක්වත් ගන්න බැරි නම් ඒකක් ගන්න බෑ කියන එකනේ කිය. ඒ නිසා මේ ලකුණු දාගෙන බලන්න. ඒතර ඔයගොල්ලන්ට මේ පාඩම් 20 ඉවරනකොට හොයාගන්න පුළුවන් මොන පාඩම් වලටද ලකුණු අඩු වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්න ටික හරිය මම මේක මකන්නම් B කොටසත් හදන්න බෑ. ලියන කට්ටිය ඉන්නවා නම් කියන්න මේක අන්ඩු කරන්න පුළුවන් මැකුවට. ලියා ගන්න බැරි වුණොත් එහෙම කියන්න තු වෙන්න එපා කියන්න. ඊට පස්සේ B කොටසෙන් අහනවා තිරිංග බුරුල්ලු දුම්රිය පෙට්ටියක් කඳුකර දුම්රිය පොලක සිට ඒකාකාර තොරණයකින් පහළට ගමන් කරන ලදී. ඒතර මේ දුම්රිය පාරක කෝච්චිය මෙහෙම පල්ලෙහාට යනවලු මේ නිව්ට්‍රල් එක යනවා කියන්නේ අපි නිකන් නෝමල් පල්ලෙහාට යනවා. ඊට පස්සේ තියෙනවා පෙට්ටියේ ගමන නිශ්චලතාවයේ සිට පටන් ගත් අතර මේ උඩින් පටන් ගන්නකොට බිඳුවයි. මෙයා උඩටම ඇවිල්ලා එන්ජිම නවත්තන්න නැති කියලා හිතමු. ඒතර ප්‍රවේගයේ බිඳුවයි. තප්පර 20කදී ප්‍රවේගය 5ක් විය. ඒතර තප්පර 20ක් විතර මේක පල්ලෙහාට කොහොම ගමන් කරනවා. තප්පර 20ක් යනකොට මෙයාගේ ප්‍රවේගය 5ක් වෙනකන් වැඩි වෙනවලු. 5 ms ඍණ 1 වෙනකන් වැඩි වෙනවා. රෝමි ලක්කන් එකෙන් අහනවා දුම්රිය පෙට්ටියේ තොරණය කීයද කියලා. එහෙනම් රෝමි ලක්කන් එක හදන්න පුළුවන්. අපි දන්නවනේ තොරණය හොයන සමීකරණය. තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදන්න ඕනි ගත වෙච්ච කාලය. එහෙනම් ප්‍රවේග වෙනස අපිට කාලයෙන් බෙදලා පුළුවන් පෙට්ටියේ තොරණය හොයන්න. ඒතර මේකේ අවසාන ප්‍රවේගය 5යි. පටන් ගත්ත ප්‍රවේගය 0යි කියලා තියෙනවනේ. ඒ නිසා 5 ඍණ 0 කියලා දාගන්න පුළුවන් ප්‍රවේග වෙනස. ඒක බෙදන්න ඕනි අපි ගත වෙච්ච කාලයෙන්. ගත වෙච්ච කාලය විදිහට අපිට දීලා තියෙනවා තප්පර 20ක කාලයක් මේකට ගත වෙනවලු. එහෙනම් 20යි තප්පර. 5න් බිඳුවක් ගියාම 5යි. 5 බෙදන්න ඕනි 20ෙන්. 5 බෙදීම 20. එතකොට ඒකක හම්බ වෙනවා ms ඍණ 2 කියලා. උඩ තියෙන ms ඍණ 1නේ. පල්ලෑ s එකත් උඩට ගියාම ms ඍණ 2 වෙනවා. 5යි 20යි කපන්න පුළුවන් 5 වරක් 1යි 20ට 5 වරක් 4යි. එහෙනම් 4න් එකක් කියලා තියෙන්නේ. 4න් එකයි කියන්නේ දශම වලින් ලිව්වොත් 0.25යි. නැත්තම් 4න් එකයි කියලාම තියන්නත් පුළුවන්. වෙනුක නේද 4යි කියලා ලියලා තිබ්බේ. මේ ගාන ඔක්කොම හදලා අන්තිමට ලියලා 4යි කියලා. මෙතෙන්ට නිකම්ම හදලා ඊට පස්සේ 4න් එකට උත්තරේ ලියලා 4යි කියලා අන්තිමට. ගාන ඔච්චර හදලා අන්තිම කැලේ වැරද්දුවම ඊළඟ කොටසලත් මේක බලපානවනේ. රෝමි ලක්කන් දෙක හදා ගන්නත් බෑ ඒකත් වැරදි ඊට පස්සේ. එහෙනම් උත්තරේ හරියටම ලියන්න 4න් එක කියලාම 4යි කියලා දාන්න බෑ. 1න් 4 ආව නම් 4 දාන්න පුළුවන්. 4න් එකයි කියන්නේ 1 බෙදන්න ඕනේ 4න්. ඒ කියන්නේ 0.25යි නැත්තම් 4න් එකයි කියලාම ඕන නම් එහෙම තියන්නත් පුළුවන්. ඒතර ඒකට ලකුණු තියෙනවා දෙකක්. ඊළඟ රෝමි ලක්කන් දෙකෙන් අහලා තියෙනවා එම කාල සීමාවේදී දුම්රිය පෙට්ටිය ගමන් කරපු දුර කොච්චරද කියලා. දුර හොයන්න අපිට ඕන නම් මේකටත් අර කලින් වගේ පොඩි පස්තාරයක් ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට පස්තාරයක් ඇඳලා ඒකේ වර්ගඵලය ගත්තා නම් ලේසි. පස්තාරේ හරියටම ඕනේ දල වශයෙන් පොඩි කටුසටහනක් වගේ ඇඳ ගන්න. මෙතන බිඳුව දා ගන්න පුළුවන්. දුම්රිය එන්ජිම තොරණයකින් පල්ලෙහාට එන්නේ. තොරණයකින් එනවා නම් අපිට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ v ප්‍රවේගය. මේ පැත්තට තියෙන්නේ කාලය තප්පර. එහෙනම් අපි දන්නවා මෙන්න මේ දුම්රිය පෙට්ටිය තප්පර 20ක කාලයක් තමයි පල්ලෙහාට යනවා කියලා කියන්නේ. එහෙනම් මෙතන දාන්න පුළුවන් තප්පර 20. ඊට පස්සේ මෙතන ප්‍රවේගය අපි දන්නවා 0.25යි කියලා. එහෙනම් අපිට පුළුවන් මේකෙදි මේ අවස්ථාවේදී දුම්රිය පෙට්ටිය ගමන් කරපු දුර කියන්නේ මෙන්න මේ පස්තාරේ වර්ගඵලය ගත්තා නම් හරියි.
ප්‍රවේග කාල ප්‍රස්ථාරක අපි දුර හොයන්නේ ප්‍රස්ථාරේ වර්ගඵලයෙන්නේ. එහෙනම් මේ ටිකේ වර්ගඵලය හොයාගත්තම අපිට පුළුවන් කොච්චර දුරක් ගමන් කළද. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න දන්නවනේ. භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බ උස. ඒතර ආධාරකයේ තප්පර 20යි, ලම්බ උස තියෙනවා 0.25යි, ms ඍණ 1. එහෙනම් අපිට පුළුවන් 2යි 20යි කපන්න පුළුවන් නේ. දෙවරක් 1යි 20ට දෙවරක් 10යි. එහෙනම් 0.25 10න් වැඩි කරාම 2.5යි. එතකොට s වලට s ඍණ 1 කැපෙනවා. මීටර වලින් උත්තර එනවා. එහෙනම් දුම්රිය ගමන් කරලා තියෙනවා මීටර 2.5ක්. ප්‍රවේගය 0.25 නෙමෙයි ප්‍රවේගය 5 නේ තියෙන්නේ. 0.25 කියන්නේ ත්වරණයනේ. කවුද ලිව්වේ? මොහමඩ් නේ ලිව්වේ. මොහමඩ් කවුද? මෙතන මේ 5 තියෙන්නේ ප්‍රවේගය 5යි. මේ තියෙන ප්‍රවේගය මෙතන. ඒ 0.25 වේ ත්වරණයනේ. ත්වරණය ලියන්න එපා. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නේ යන්නේ අපි. 5 ලියන්න ඕනේ. එතන මෙතන 0.25ක් එන්නේ 5 එන්නේ. 10 වරක් 5 50යි. තප්පර 20ක් ගියාම ඉතින් කෝච්චියක්. අර ඒ වගේ වෙන්න බැරි උත්තරයක් ආවම පොඩ්ඩක් ආයි බලන්න. මීටර 2.5ක් කියන්නේ නිකන් මිනිස්සෙකුට පුළුවන් නේ තප්පර 20න් අර හුසේන් බෝල් දුවන්නේ තප්පර 10න් මීටර 100ක්. ඒ කෝච්චියකට බැරිද තප්පර 20කින් මීටර 50ක් වගේවත් යන්න නැත්නම් වැඩක් නැහැ නේ. හරි එතකොට මේකේ හදලා තියෙනවා නම් එතනටත් ලකුණු දෙකක් දාන්න පුළුවන්. ඊළඟ රෝමිලක්කන් 3න් අහනවා එම තරණයෙන්ම දුම්රිය පෙට්ටිය ගමන් ගත්තේ නම් ප්‍රවේගය 25ක් වීමට ගතවන කාලය හොයන්න කියලා. ඒතර මේ තරණයෙන්ම පෙට්ටිය ගමන් කරොත් ප්‍රවේගය 25ක් වෙන්න. එහෙනම් අපිට පුළුවන් අර ත්වරණයේ සමීකරණයෙන් දාලා හදන්න පුළුවන්. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය අපි හොයන්නේ ප්‍රවේග වෙනස බෙදන්න ඕනි කාලය. එතකොට අපි ත්වරණය දන්නවනේ. ත්වරණය තමයි අර කලින් හොයාගත්තේ 0.25යි. මෙම ත්වරණයෙන්ම ගමන් කරනවා කියවම ඒ ත්වරණයම දාගන්න පුළුවන්. 0.25යි ms ඍණ 2 සමානයි ප්‍රවේග වෙනස හොයන්න පුළුවන් අපිට අවසාන ප්‍රවේගය 25ක් වෙන්න ඕනි කියලා නේ කියන්නේ. එහෙනම් අන්තිම ප්‍රවේගය 25ක් වෙන්න ඕනි කියලා කියන්නේ 25යි ms ඍණ 1 අඩු කිරීම පටන් ගත්ත ප්‍රවේගය බිඳුවයිනේ. බිඳුවෙන් ඉතින් වැඩකුත් නැහැ. බෙදීම ගත වෙන කාලය තමයි අපිට හොයන්න කියන්නේ. මම ඒකට t කියලා දාගන්නවා. එහෙනම් t අකුර මෙහෙට ගන්න පුළුවන් නේ. එහෙනම් t සමානයි 25න් බිඳුවක් ගියාම 25මනේ. 25යි ms ඍණ 1 බෙදීම පල්ලෙහා තියෙනවා 0.25. 0.25යි ms ඍණ 2. එතන මේ ms ඍණ 2ට ms ඍණ 1 කැපුනම 1s ඍණ 1ක් ඉතුරු වෙනවා. s ඍණ 1 උඩට ආවම උත්තරේ එන්නේ තප්පර වලින්. මම මෙතනින් හදන්නම් ඉතුරු ටික. එයා අපිට ලියන්න පුළුවන් t සමානයි 25 බෙදීම 0.25. අර s ඍණ 1 උඩට ආවම තප්පර වලින් උත්තරේ හම්බ වෙනවා. එහෙනම් අපිට 25.25න් බෙදනවා කියන්නේ මේක දශම අයින් කරගන්න පුළුවන් 100න් වැඩි කළා. ඒතර උඩ 100න් වැඩි කරාම 2500ක් වෙනවා. පල්ලෙහා 100න් වැඩි කරාම නිකන් 25 වෙනවා. දශම අයින් කරන්න උඩයි යටයි දෙකම 100න් වැඩි කරන්න පුළුවන්. එහෙනම් 2500 25න් බෙදන්න ඕනි. ඒතර 25 කැපෙනවනේ. 25 කැපුනම 1යි. ඒතර උත්තරේ 100යි. එහෙනම් තප්පර 100ක් යනවා ප්‍රවේගය මේ 25ක් බවට පත් කරගන්න. තප්පර 100ක් කියන්නේ මිනිත්තු 1යි තප්පර 40ක කාලයක් ගත වෙනවා. ඒතකොට ඒකෙත් ලකුණු දාගන්න දෙකක් දීලා තියෙනවා. ඒතකොට මේ A කොටසේ ලකුණු 14ක් ආවා, B කොටසේ ලකුණු 6ක් ආවා. ඒක මුළු ලකුණු වෙනවා 20ක්. 14යි 6යි 20.
රචනා ප්‍රශ්න වලට 20න් 15ක්වත් අඩුම තරමේ තියෙන්න ඕනේ. හරි ඊළඟ ප්‍රශ්නාංක 4 බලන්න. ඒකේ මේ අර ප්‍රස්තාරේ පොඩි වැරද්දක් තියෙනවා. මේ 5යි 15යි මාක් කරලා තියෙන එක 4යි 16යි කියලා මාක් වෙන්න ඕනේ. මේ ටික මකන්නම්. තව හදන කට්ටිය ඉන්න ඕනේ. මේ මෙතන ප්‍රස්තාරේ චුට්ටක් අදාගන්න මට කලින් කියන්න බැරිනවා. මෙතන මේ 5ක් නෙමේ 4 එන්න ඕනේ. ගාන මේ හදනකොට ඔයගලන්ට තේරෙන්නේ නැති 5යි 15යි නෙමෙයි තියෙන්න ඕනේ. 4යි 16යි තියෙන්න ඕනේ. මේ දේ පොඩ්ඩක් අදාගන්න. මෙන්න මෙතනත් මේ 5 ඉලක්ක මකන්න ඕනේ. තප්පර 4යි 16යි අතර අහන්නේ. ඊළඟ 16යි 20යි අතර අනිත් ටික අවුලක්න. හරි. එතකොට මේකේ පළවෙනි එකෙන් අහනවා ප්‍රවේගය සීම සඳහා ප්‍රකාශනයක් විස්ථාපනයක සහ කාලය ඇසුරෙන් ලියන්න කියලා. අපි ප්‍රවේගයට සමීකරණයක් ලියන්න පුළුවන්. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියලා. වෙනකදී මෝන ජෝක් දාන්න එපා. ගුරු ගෙදර කාලසටහන් දාන්න ඕනේ. මේ ප්‍රවේගය හොයන්න සමීකරණයක් අහලා තියෙනවා. අපිට සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. ප්‍රවේගය සමානයි. අය ගෲප් එකට දාලා තියෙන්නේ මොනවාද? ගුරු ගෙදර කාලසටහන්. මොකද දන්නේ නැත්තේ කවුද? බලනවද? ඔය නෑනේ බොරුනේ. ඔය බලනවා මොනවා කරන්න බැරිද? සමීකරණයක් ලියන්න ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. සමීකරණය දෙනවා ලකුණු එකක් දාන්න. පළවෙනි තප්පර 5 තුල පෙන්වන්නේ කුමන ආකාරයේ චලිතයක්ද කියලා. වයිට් බෝඩ් එක දාගන්න කරදරයි මේක. පේපරේ තියෙනවනේ ඔක්කොම. කවිදි හොඳට නිදි ඇති ගුරු ගෙදර බලන්න. උදේ 5ට එහෙම තියෙනවා. උදේ 5 කියලා එකක් තියනවද කියලා දන්නෙත් නෑ. ප්‍රශ්නාංග 4. ප්‍රශ්නාංග 4 රෝමි ලක්ෂණ 1. එකෙන් කියන ප්‍රවේගය හොයන්න සමීකරණයක් අහලා තියෙනවා. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. මේ සමීකරණයේ තියෙන ලකුණු එකක් දාන්න එකට. රෝමි ලක්ෂණ දෙකෙන් අහනවා පළමු තප්පර 5 තුල පෙන්වන්නේ කුමන ආකාරයේ චලිතයක්ද කියලා. පළවෙනි තප්පර 5 ඔයගලන්ට පේනවා ඇති. මම පස්තාරේ පොඩි සරාණක් ඇඳ ගන්නද මෙතන. පස්තාරේ මෙහෙමනේ දීලා තියෙන්නේ. මෙහෙම ගිහලා ඊට පස්සේ මෙහෙම ගිහලා ආයෙත් මෙහෙම ඇවිල්ලා. එතන මේක අහන්නේ පළවෙනි තප්පර 5 නෙමෙයි එතන තප්පර 4 වෙන්න ඕනේ. පළවෙනි තප්පර 4 දී මෙතන 4 කරගන්න කියලා මම කිව්වේ. මේක 4යි අතන 16. මේ අවසාන තැන 20. පළවෙනි තප්පර 6 දී චලිතය කෙවන ස්වභාවයක් ගන්නවද කියලා අහලා තියෙන්නේ. පළවෙනි තප්පර 4 කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ. ඒතර මෙන්න මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ. ඒ ටික වලට පේනදී ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියලා කියන්නේ ත්වරණයක් කියලා අපිට ලියන්න පුළුවන්. පළවෙනි තප්පර 4 දී ත්වරණයක් තමයි සිදු වෙලා තියෙන්නේ.
ඒකේ ලකුණු දෙකක් තියෙනවා. එතනත් නිකන් තොරණය ලියන්න එපා, මේ ඒකාකාරී තොරණය කියලාම ලියන්න. තොරණේ තියෙනවා සමහරවිට තොරණයක් වැඩි වෙන අවස්ථා අඩු වෙන අවස්ථා තියෙනවා. අර අපි සරල රේඛාවකින් ඇඳලා තියෙන්නේ. හරිම උත්තරේ තමයි ඒකාකාරී තොරණය. ඒකාකාරී කියලා නැත්තම් එක ලකුණක් දාන්න. රෝමි ලක්කම් 3න් අහනවා තප්පර 4 ඉඳන් 16 දක්වා. ඒතර 4 ඉඳන් 16 දක්වා මම නිල් පාටින් ඇඳලා තියෙනවා. ඒතර ඒ වෙලාවේදී වෙලා තියෙන්නේ එකම වේගෙන් ගිහිල්ලා අර 10ක වේගෙන් දිගටම ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට ඒ වෙලාවට ලියන්න පුළුවන් ඒකාකාරී ප්‍රවේගයක් කියලා. ඊට පස්සේ රෝමි ලක්කම් 4 4න් අහලා තියෙනවා තප්පර ඊළඟ පස්සෙත් හදාගන්න ඕනේ තප්පර 16 ඉඳන් 20 වෙනකම් කියලා. එතනත් ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදි. තප්පර 16 ඉඳන් 20 දක්වා කියලා හදාගන්න. දැන් මුලින්ම ලිව්වනේ තප්පර 0 ඉඳන් 4 වෙනකම්. ඊළඟ 4 ඉඳන් 16ට ලිව්වා. ඊළඟට අහන්නේ 16 ඉඳන් 20 දක්වා චලිතය. ඒතර ඒ ටික අපිට දාන්න පුළුවන්. එතන වේගය ටික අඩු වෙලානේ. මම මේ රතු පාටින් ඇඳලා තියෙන වේගය ටික අඩු වෙනවා පේනවා ඇති. වේගය අඩු වෙනවට කියන්නේ ප්‍රවේගය අඩු වෙනවට කියන්නේ මන්දනය කියලා. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් ඒකාකාරී මන්දනය කියලා. ඒවටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. මේ ඒ වගේ ඕගොල්ලෝ අර අගයන් වැරදි නිසා මේ වැරදි වෙලා තියෙනවා ලකුණු දාගන්න. ඒ කියන්නේ ඇත්තටම දැනගෙන අර මෙතන 4 වෙනුවට 5යි 16ට 15යි තිබිච්ච නිසා ප්‍රශ්නේ වැරදිලා නම් ඒතකොට ලකුණු දාගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. දන්නවනම් දන්නේ නැත්නම් ලකුණු දාන්න එපා. ඊට පස්සේ රෝමි ලක්කම් 5න් අහනවා තොරණේ ඒකක ලියන්න කියලා. තොරණේ ඒකක අපි දන්නවනේ තොරණේ හොයන්නේ ms ඍණ 2 කියන ඒකකය. ඒතකොට ඒකටත් දාන්න ලකුණු ඒකට එක ලකුණයි. නිකන් ඒකක ලියන්න විතර නැති. ඊළඟ රෝමි ලක්කම් 6 අහලා තියෙනවා පළමු තප්පර 4 දී තොරණය ප්‍රස්ථාරය ඇසුරෙන් හොයන්න. එහෙනම් අපි තොරණය හොයන්න සමීකරණය දන්නවනේ තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. කලිනුත් අපි කරේ. තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදන්න ඕනි කාලය. ඒතර පළවෙනි තප්පර 4 දී ප්‍රවේග වෙනස ගන්න පුළුවන් අවසාන ප්‍රවේගය 10යි. මෙතන මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ තොරණේ විච්ච ටික. ඒකේ අවසාන ප්‍රවේගය 10යි. එහෙනම් ප්‍රවේගයට ගන්න පුළුවන් 10යි ms ඍණ 1. පටන් ගත්ත ප්‍රවේගය බිඳුවයිනේ. ඒ නිසා අඩු කිරීම බිඳුව. බෙදන්න ඕනි ගත වෙලා තියෙන කාලෙන්. ඒ තොරණය කරන්න තප්පර 4ක කාලයක් ගත වෙලානේ. එහෙනම් 4ෙන් බෙදන්න ඕනේ. 10න් බිඳුවක් අඩු කරාම 10යිමනේ. 10 4ෙන් බෙදුවම 2.5යි. එහෙනම් තොරණය ලියන්න පුළුවන් 2.5යි ms ඍණ 2යි කියලා. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. රෝමි ලක්කම් 6. ඊට පස්සේ රෝමි ලක්කම් 7න් අහලා තියෙනවා මුල් තප්පර 4 දී වස්තුවේ ප්‍රවේගය කොච්චරද කියලා. මුල් තප්පර 4 දී ප්‍රවේගය අපිට මෙතන ප්‍රස්ථාරේ මාක් කරලාම තියෙනවානේ 10ක් කියලා. මුල් තප්පර 4 දී වස්තුවේ ප්‍රවේගය 10යි ms ඍණ 1. ඒක ප්‍රස්ථාරේ කෙලින්ම මාක් කරලා තියෙනවා. ඒවත් අර මේ ප්‍රස්ථාරය ගැන දෙක වැදි නිසා ඔයාලා දැනගෙන වරද්දලා නම් ලකුණු දාන්න. නැත්නම් අපරාධයි. දහයයි ms ඍණ 1. ඒකට ලකුණු එකක් දාන්න. වස්තුව එතනම ඒ ප්‍රශ්නේම අහනවා වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර. එතකොට ඒ වෙලාවේ දුර හොයාගන්න ඒකාකාර ප්‍රවේගය කියන්නේ මේ නිල් පාටින් ඇඳලා තියෙන ටිකනේ. එතකොට මේ නිල් පාටින් ඇඳපු ටිකේ දුර හොයන්න නම් මෙන්න මේ ප්‍රස්ථාරේ කලිනුත් අපි කිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දුර හොයන්න කිව්වොත් වර්ගඵලය තමයි ගන්න ඕනේ. එහෙනම් අපිට මේ ටිකේ වර්ගඵලය ගත්තා නම් අපිට පුළුවන් ඒකට අදාළ දුර හොයාගන්න. එහා කොනටම ගන්නෙ නැහැ. ඒකාකාර වේගෙන් ගිය ටික විතරයි. ඒ කියන්නේ නිල් පාර ටික විතර නිල් පාර කොටස විතරයි ගන්න ඕනේ.
කොනටම ගන්න එපා. අන්තිම ටික වෙලා තියෙන්නේ මේ මන්දනේ. හරිනේ. කොළ පාර ටික විතරක් ගත්තම හරි. කොළ පාර ටික කියන්නේ ඍජු කෝණාශ්‍රයක්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රය අපිට වර්ගඵලය හොයන්න පුළුවන් දිග වැඩි කිරීම පළල කියලා. ඒතර ඒ ටික අපිට දිග ගත්ත හැකි මෙතන 4 ඉඳන් 16 දක්වා දිග තියෙනවා 16න් 4ක් ගියාම 8යිනේ. 8යි නෙමෙයි 12යි. ඒතර දිගට ගන්න පුළුවන් 12 කෙලින් උස දීලා තියෙනවනේ 10යි කියලා. එහෙනම් අපිට ප්‍රස්ථාරයේ ඒ වෙලාවේදී දුර හොයා ගන්න පුළුවන් 12යි s වැඩි කිරීම 10යි ms ඍණ 1. එතනත් s ඍණ 1 කැපෙනවා 12 10 120. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර මීටර 120ක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ රෝමි ලක්කම් 8න් ආවනම් මුල් තප්පර 4 දී වස්තුව ගමන් ඒකට ලකුණු දෙකක් දාන්න එතකොට. උඩ එකට 1යි මේකට 2යි. ඊළඟ රෝමි ලක්කම් 8 8න් ආලා තියෙනවා මුල් තප්පර 4 දී වස්තුව ගමන් කරපු දුර. ඒතර මුල් තප්පර 4 දී වස්තුව ගමන් කරපු දුර මුල් තප්පර 4 කියන්නේ මම මේ රෝස පාටේ ලකුණු කරලා දෙන ත්‍රිකෝණ කැලලක් තියෙන. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වනම් මුල් තප්පර 4 දී කොච්චරක්ද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. රෝස පාට ටිකේ වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. එතන ත්‍රිකෝණයක් තියෙන නිසා අපිට ත්‍රිකෝණ වර්ගඵලය හොයන්න පුළුවන්. භාගය වැඩි කිරීම ආධාරකය 4යි ලම්බ උස 10. ඒකත් එක්කම ඕනනම් දාන්න පුළුවන්. ඒතකොට 4 තියෙන්නේ තප්පර වලින් වැඩි කිරීම 10 තියෙනවා ms ඍණ 1. එහෙනම් s වලට s ඍණ 1 කැපෙනවා. 2යි 4යි කපන්න පුළුවන්. දෙවරක් 1යි 4ට 2යි. එහෙනම් දෙවරක් 10 20යි කියලා ගත්තා. මීටර 20ක දුරක් තමයි තොරණයෙන් ගමන් කරලා තියෙන මීටර 20ක දුර. රෝමි ලක්කම් 9න් ආන අවසාන තප්පර 4 දී වස්තුවේ මන්දනය ගණනය කරන්න කියලා රෝමි ලක්කම් 9. ඒ කලිනුත් කිව්වා මන්දනය හොයන්න සමීකරණයක් නැහැනි. අපිට සමීකරණේ තියෙන තොරණය හොයන සමීකරණේ. තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස හොයන්න පුළුවන් අර මන්දනයෙන් ගමන් කරලා තියෙන මේ දුඹුරු පාටින් මම මාක් කරලා තියෙන මෙන්න මේ ටිකනේ. ඒ ටික වෙලාවේ අවසාන ප්‍රවේගයේ වශයෙන් ගන්න තියෙන බිඳුව චලිතය ඉවර කරලා තියෙන බිඳුව වෙන්නේ. එහෙනම් බිඳුවයි ms ඍණ 1 අඩු කිරීම චලිතය පටන් ගත්ත ප්‍රවේගය 10යි. 10යි ms ඍණ 1. බෙදීම ගත වෙච්ච කාලය 16 ඉඳන් 20 වෙනකන්නේ. ඒ කියන්නේ තප්පර 4ක කාලයක් තමයි තිබුණේ. එහෙනම් බෙදන්න ඕනි 4ෙන්. එහෙනම් බිඳුවෙන් 10ක් අඩු කරාම ඍණ 10යි. ඍණ 10 බෙදීම 4. පල්ලෙහා තියෙන s අකුර. ඒතර ms ඍණ 1 is වලින් බෙදුවම උත්තරය අපිට හම්බෙන්නේ ms ඍණ 2 වලින්. එහෙනම් 10 4ෙන් බෙදුවම 2.5යි. ඍණ 2.5යි ms ඍණ 2. ඒතර ඔය තියෙන්නේ තොරණේ හෙව්වොත් තමයි ඍණ ගානක් එන්නේ. ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මන්දනේනේ. එහෙනම් අපිට මන්දනේ හදා ගන්න පුළුවන්. මේකෙම ධනාගය තමයි මන්දනය කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මන්දනය සමානයි අර තොරණේ ඍණාගය ආපුවම මන්දනයේ විදිහට ඒකම ධන කරලා ලියන්න පුළුවන්. 2.5යි ms ඍණ 2. ඒකටත් ලකුණු 3ක් තියෙනවා එකට. ඊට පස්සේ අවසාන ප්‍රශ්නෙන් අහනවා එම කාලය තුලදී ගමන් කරපු දුර. එතකොට මෙතනින් මම පැත්තකින් හදන්නවා. නිල් පාටින් හදලා තියෙන අන්තිම ප්‍රශ්නේ රෝමි ලක්කම් 10. එම කාලය තුල දුර කියලා කියන්නේ මේ අවසාන කොටසනේ. දුර අවසාන කොටස මේ මන්දනයෙන් ගියපු ටික. මේකේ දුර හොයන්න ප්‍රස්ථාරේ වර්ගඵලය ගත්තම හරි. එතන තියෙන්නේ ත්‍රිකෝණයක්නේ. එහෙනම් ත්‍රිකෝණ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. භාගය වැඩි කිරීම ආධාරකය ගන්න පුළුවන් 4යි
තප්පර වැඩි කිරීම ලම්බ උස ගන්න පුළුවන් 10යි ms ඍණ 1. එහෙනම් තප්පරයට කැපෙනවා 2යි 4යි කපන්න පුළුවන් 4 වරක් 2යි. දෙවරක් 10යි 20යි. එහෙනම් අන්තිම ටිකෙත් ගමන් කරපු දුර අපිට එනවා මීටර 20ක් කියලා. ඒකෙත් ලකුණු දෙකක් දීලා තියෙනවා. මුළු ලකුණු 20ෙන් දානවා. හරි අවසානයට තියෙනවා නම් කෙටි ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තොරණය මනින ඒකකය. තොරණය මනින්න අපි ms ඍණ 2 වලින් උත්තරේ විදිහට මේක මාක් කරන්න. ඊළඟට සිසුන් කණ්ඩායමක් ට්‍රොලියක් පහළට සිදු කරන චලිතයක් සම්බන්ධයෙන් විස්ථාපන කාලපස්ථාරයක් ඇඳලා තියෙනවා. ඒකේ හැඩය අහනවා. ට්‍රොලියක් පල්ලයට තල්ලු කරා අපි දන්නා තොරණයක් නෙවෙන්නේ. තොරණයක් වෙනවා කියලා කියන්නේ වේගය වැඩි වෙනවා. එහෙනම් ට්‍රොලිය වැඩි කරද්දි තොරණයක් වෙන්න ඕනි. ඒතර විස්ථාපන කාලපස්ථාර මෙතන තියෙන ඔක්කොම ST ප්‍රස්ථාර. ප්‍රවේග කාල නෙමෙයි විස්ථාපන කාල. එහෙනම් විස්ථාපන කාලපස්ථාරයක අපි තොරණය ලකුණු කරන්නේ එන්න බෑවුම වැඩි වෙන විදිහට ලකුණු කරන්න ඕනේ. දැන් මේ පළවෙනි මේ පස්ථාරය ගත්තොත් මේකේ කෙලීම ගිහිල්ලානේ. ඒතර මේකෙන් කියන්නේ ඒකාකාරී ප්‍රවේගයෙන් විස්ථාපන වෙලා කියලා. විස්ථාපන කාලපස්ථාරයක මේ වගේ තිබුණොත් ඒකෙන් කියන්නේ ඒකාකාරී ප්‍රවේගය. මේ පස්ථාරේ තියෙන්නේ ඒකාකාරී ප්‍රවේගයක්. විස්ථාපන කාලපස්ථාරයක මෙහෙම කෙලින් ඉරක් තිබුණොත් දෙවෙනි පස්ථාරේ විදියට කෙලින්ම මෙහෙම ඉරක් තිබුණොත් ඒකෙන් කියන්නේ විස්ථාපනයක් වෙලා නැහැ කියලානේ. ඒ කියන්නේ නිශ්චලතාවයක් තමයි මෙහෙම පෙන්වන්නේ. මේ පස්ථාරයෙන් පෙන්වලා තියෙන නිශ්චලතාවක්. යා මෙන්න මේ බෑවුම් දෙක තමයි බලන්න ඕනි. දැන් පළවෙනි බෑවුම් බලන්න. මේක දිගේ ළමෙක් ඇවිදිනවා කියලා හිතන්නකෝ. මේක දිගේ කවුරු හරි උඩට යනවා. ඒක උඩට යන්න මෙයාට තියෙන බෑවුම වැඩි වෙනවා කියලා පේනවද ඔයගලන්ට? මේ පල්ලම වැඩි වෙනවා බෑවුම අඩු වෙනවා. යන්න වැඩේ ලේසි වෙනවනේ. ඒ කියන්නේ මෙයා උඩට යන්න මේ බෑවුම අඩු වීමක් තමයි තියෙන්නේ. බෑවුම අඩු වෙනවා කියන්නේ මන්දනයක්. මෙයා මුල් ටික නගින්න අමාරුයි. පස්සේ බෑවුම ස්ලෝප් එක අඩු වෙලා. ඒතර අපි කියනවා මේකට මන්දනයක් කියලා. මේක දිගේ කවුරු නගින්න ගියොත් මුලින් ලේසි පස්සේ යන්න අමාරුයි. ඒතර එහෙම වුණාම අපි කියනවා තොරණයක්. බෑවුම වැඩි වෙලා නම් තොරණයක් කියලා කියනවා. එහෙනම් බෑවුම අඩු වෙච්ච ප්‍රස්ථාරේ පළවෙනි එක මන්දනයක්. බෑවුම වැඩි වෙච්ච ප්‍රස්ථාරේ දෙවෙනි එක තමයි තොරණයක් තියෙන්නේ. එහෙනම් මේකේ තොරණ ප්‍රස්ථාරය වශයෙන් අපිට තෝරගන්න පුළුවන් දෙක. මේ ප්‍රස්ථාරේ තව පැත්තකට එන්නත් පුළුවන්. මේ වගේ තිබුණොත් මෙහෙම තිබුණමත් තොරණයක්. බෑවුම අපිට මෙහෙම මේ පැත්තට එන්නත් පුළුවන්. එහෙම තිබුණත් මේකත් තොරණයක් වශයෙන් ගන්න පුළුවන්. මේක දිගේත් ළමෙක් යනවා කියලා හිතන්නකෝ. ඒතර මේක දිගේ කවුරු හරි යනකොට යන්න පල්ලම් වැඩිනේ. ඒතර මේක තොරණයක් වශයෙන් ගත්තා. මේකම තව ප්‍රස්ථාරයක් ගන්න පුළුවන් අනිත් පැත්තට. මේ විදිහට තිබුණොත් ප්‍රස්ථාරේ මෙහෙම තිබුණොත් ආයෙ වේගය අඩු වෙනවනේ. ඒතර මේක දිගේ බහිනකොට පල්ලයට යන්න ස්ලොප් එක අඩු වෙනවා. ඒ කියන්නේ මේක මන්දනයක්. ඒතර විස්ථාපන කාලයක මෙහෙමත් මන්දනය අඳින්න පුළුවන්. මෙහෙමත් තොරණය අඳින්න පුළුවන්. හරිනේ. තොරණය ආකාර දෙකකට අඳින්න පුළුවන්. එක්ක මෙහෙම නැත්තම් මෙහෙම. එන සරල රේඛීය මාර්ගයක් දිගේ නැගෙනහිරට 50ක් ගිහිල්ලා ආයි 20ක් ආපුවම 30ක් නැගෙනහිරට තමයි තියෙන්නේ. 50ක් ගිහිල්ලා ආය 20ක් එනවනේ. ඒතර මෙන්න මේ හරිය වගේ ඉන්නේ. එහෙනම් පටන් ගත්ත තැනින් ඉවර කරපු තැනට 20ක දුරක් තියෙනවා. මේ 30ක දුරක් තියෙනවා. 50ක් ගිහිල්ලා 20ක් එනවා. එතකොට පටන් ගත්ත තැන ඉඳන් තියෙන දුරනේ විස්ථාපනය කියන්නේ. ඒතර 30යි නැගෙනහිරට. ඉහත ගැටලුවේ ළමයා ගමන් කරපු දුර අහනවා. ඒතර දුර කියන්නේ මෙයා 50ක් ගිහිල්ලා ආයි 20ක් එනවනේ. ඒතර 50ක් ගිහිල්ලා 20ක් ආවම දුර 70ක් වෙනවා. හරිනේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. උත්තර මාක් කරගත්තනේ. මේකට 70යි මීටර. දෛශික රාශියක් නොවන්නේ කියලා අහනවා. දෛශික නෙමෙයි කියන්නේ දිශාවක් නැති ඒවානේ. දිශාවක් නැත්තේ වේගයට. දුර කාල පස්ථාරයක අනුක්‍රමණය ගත්තම දුර අනුක්‍රමණය ගන්නවා කියන්නේ බෙදෙනවා කියන එක. ඒතර අපි දුර කාලයෙන් බෙදුවම අපිට හම්බ වෙන්නේ වේගය. ඊළඟට විස්ථාපන කාල පස්ථාරට දාලා දුර කාල පස්ථාරය. ඒතර මේ පස්ථාරය ගත්තාම මුලින් විස්ථාපන කාලයකේ මෙහෙම අඳින්නේ. එයා ඒකාකාර වේගෙන් ගිහිල්ලා තියෙනවා යම් දිශාවකට.
මේක අනිත් පැත්තට අඳිනවා කියන්නේ දිශාව මාරු වෙලා අනිත් පැත්තට ආයෙනවා. එතන දුර කාලයකදී අපි අනිත් පැත්තට ආව කියලා ප්‍රස්ථාරයේ හැඩේ මේ පැත්ත මාරු කරන්නේ නැහැ නේ. එකම පැත්තට අඳින්න ඕනේ. මේ තියෙන ඇඳලා. ඒක උත්තරය වශයෙන් මෙන්න මේක තෝරගන්න පුළුවන්. කලින් අපි රචනා ප්‍රශ්නෙත් කරේ විස්ථාපන එකක් ඇඳලා ඒකට අනුරූපව දුර කාල ප්‍රස්ථාරය. විස්ථාපනයේ දිශාව මාරු වෙනවා. දුර කාලයකේ දිශාව මාරු වෙන්නේ එකම පැත්තට ගමන් කරනවා. ඊළඟ මීටර තප්පරයට මීටර 20ක ප්‍රවේගයකින් පහළට වෙච්ච බෝලයක් 60 දක්වා ගත වීමට කාලය. ඒතර කලුණුත් අපි කියන්නේ හැම තප්පරේම 10 ගානේ වැඩි වෙනවා කියලා. ඒතර මේ ගණන් හදන්න නැතුව ලියන්නත් පුළුවන්. 20 ඉඳන් 60 වෙනකන් වැඩි වෙනකොට ඒතර 20යි ඊළඟ තප්පරේදී 30ක් වෙනවා. ඊළඟ තප්පරේදී 40ක් වෙනවා. ඊළඟ තප්පරේ 50ක් වෙනවා. ඊළඟ තප්පරේ 60ක් වෙනවා. ගුරුත්ව ත්වරණයෙන් වැටෙනකොට 10 10 තමයි වැඩි වෙන්නේ. එහෙනම් තප්පර 1යි 2යි 3යි 4යි. තප්පර 4ක් යනවා මෙයාට 20 ඉඳන් 60 දක්වා වේගය වැඩි කරගන්න. ඊට පස්සේ තියෙනවා පහත දැක්වෙන රාශීන් අතරින් දෛශික රාශි යුගල තෝරන්න කියලා. දෛශික රාශි වෙන්නේ බලය සහ විස්ථාපනය. හරි. හරිනේ මකන්න මේ ටික. ඊළඟට කියනවා සරල රේඛීය මාර්ගයක නිශ්චලතාවයෙන් පටන් ගත පාපැදියකට අදාළ චරිත ප්‍රස්ථාරය මෙහි දැක්වේ. පාපැදිය තොරණයෙන් ගමන් කරපු දුර. තොරණයෙන් ගමන් කරපු දුර කියන්නේ තොරණේ වෙලා තියෙන මෙන්න මේ මුල් ටිකනේ. මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයාගත්තා නම් දුර හොයාගන්න පුළුවන්. එහෙනම් ඒ ටිකේ වර්ගඵලය හොයන්නේ අපි භාගය වැඩි කිරීම ආධාරකයේ 2යි ලම්බ උස 8යි. එහෙනම් 2යි 2යි කපන්න පුළුවන්. එහෙනම් දුර ගත්ත හැකි මීටර් 8යි. ඊළඟට මීටර් 200ක දුරක් දීමට තප්පර 25ක් කරනවා නම් ඔහුගේ සාමාන්‍ය වේගය. ඉතින් අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණ අපි කලින් සාකච්ඡා කරන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් දුර ගත්ත හැකි මීටර් 200ක් කියලා බෙදීම කාලය තියෙනවා තප්පර 25යි. එහෙනම් 225න් බෙදුවම 8යි. කවුද නවාමි කියන්නේ කවුද අඳු ගන්න එපා ස්ක්‍රීන් එකේ. ඒවා අයින් කරනවා මම. එතකොට 225න් බෙදුවම මේ 8ක් කියලා එනවා. එහෙනම් 8යි ms ඍණ 1. ඊළඟට කියනවා එක්තරා දුම්රියක් තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් ගමන් කර මේ තප්පරයට මීටර 2ක ත්වරණයක් ලබා තප්පර 10ක් අවසානයේ පත්වන ප්‍රවේගය කොච්චරද කියලා. ඒතර 20ක වේගයෙන් ගමන් කළා තප්පරයට මීටර 2ක ත්වරණයක් අරගෙන තප්පර 10ක් අවසානයේ පත්වන ප්‍රවේගය. ඒක ඔයගොල්ලන්ට මේක පුළුවන් ඕනනම් මේ සමීකරණයෙන් හදුවත් පුළුවන් නැත්නම් ප්‍රස්ථාරයක් ඇඳ ගන්නත් පුළුවන්. සමීකරණයෙන් හදමුකෝ. අපි සමීකරණය දන්නවා ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට ත්වරණය අපිට දීලා තියෙනවානේ 2යි ms ඍණ 1 කියලා. එහෙනම් ත්වරණයට ලියා ගන්න පුළුවන් 2යි ms ඍණ 1 සමානයි ප්‍රවේග වෙනස හොයන්න නම් අවසාන ප්‍රවේගය තමයි හොයන්න තියෙන v ව. පටන් ගත්ත ප්‍රවේගය දිනන්නේ 20යි කියලා. එහෙනම් v ඍණ 20 කියලා දාන්න පුළුවන්. බෙදීම කාලය ගන්න ඕනි. කාලය අපිට තප්පර 10ක් කියලා දීලා තියෙනවා. කාලයට ගන්නවා තප්පර 10ක්. එහෙනම් මේ බෙදීම 10 අපිට මේ පැත්තට ගන්න පුළුවන්. එතකොට 2යි ms ඍණ 1 බෙදීම 10 මේ පැත්තට ආවම වැඩි කිරීම 10 s සමානයි v ඍණ 20 උත්තරයට එනවා. එහෙනම් දෙවරක් 10 මෙතන 20යි සමානයි එහා පැත්තේ තියෙනවා v ඍණ 20. එහා පැත්තේ ඍණ 20 මේ පැත්තට ගේන්න පුළුවන්. එහෙනම් 20යි ඍණ 20 මෙහෙට ආවම ධන 20ක් වෙනවා. සමානයි v. එහෙනම් 20යි 20යි එකතු කරාම 40යි. එහෙනම් 40 සමානයි v. අපිට ගත්ත හැකි වේගය 40ක් වෙනවා. හරි ඊට පස්සේ බලන්න 13 වෙනි ප්‍රශ්නේ.
එතන දීලා තියෙනවා කිසියම් කාලයක් තුල AB කියලා මෝටර රථ දෙකක චලිතය ගැන ප්‍රස්තාරයක් දෙන චලිතය සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය තමයි අහලා තියෙන්නේ. එතන ඔයගලන්ට මේ ප්‍රස්තාරේ බෑවුම දිහා බලලා කියන්න පුළුවන් වේගය ගැන. දැන් මෙයාගේ බලන්න බෑවුම අඩුයිනේ. මේක දිගේ ළමෙක් ඇවිදිනවා නම් ඒවාට ඊට උඩ එක ඊට කලින් එකක් තියෙනවා. ඉහළට විසි කරන ලද බෝලයක් නැවත පොළොවට පැමිණීම දැක්වෙන ප්‍රස්ථාරය. ඒතර බෝලයක් අපි ඉහළට විසි කරාම ටික ටික වේගය අඩු වෙනවා. අපි හිතමු 40න් විසි කරා කියලා. 40න් විසි කරාම ටික දුරක් ගියාම 30 වෙනවා, 20 වෙනවා, 10 වෙනවා, බිංදුව වෙනවා. ටික ටික වේගය අඩු වෙන්න ඕනි. ඒ කියන්නේ මන්දනයක් තමයි උඩට යද්දි වෙන්නේ. පල්ලයට වැටෙද්දි මේක ආයෙත් ත්වරණයක් වෙනවා. ආයෙ 10, 20, 30, 40 එහෙම කියලා ත්වරණයෙන් තමයි පල්ලයට වැටෙන්න ඕනි. එහෙනම් මන්දනයකින් ගිහිල්ලා දිශාව වෙනස් වෙලා ත්වරණයකින් වැටෙනවා. එනම් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා මේක ගත්තොත් එහෙම මුලින්ම මන්දනයක් වෙලා උඩට ගිහිල්ලා ඊට පස්සේ දිශාව වෙනස් වෙලා නැහෙනි. ඒ යන පැත්තටම තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරනේ. ප්‍රවේග කාලවල හරි එහෙම ගන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ ඍණ පැත්තෙන් ප්‍රස්ථාර පටන් ගන්නෑ. ඍණ 40ක් නේ අපි විසි කරන ප්‍රවේගය ගන්න ධනාගයක් විදියට ඉඳලා ප්‍රස්ථාරේ උඩින් පටන් ගත්තා නම් තමයි හරියන්නේ. මේක ගත්තොත් මේකේ තියෙන 40න් වගේ පටන් ගත්ත කියලා තමයි. ටික ටික වේගය අඩු වෙලා ප්‍රවේග කාලයකේ දිශාව මාරු කරාම අනිත් පැත්තට යනවා ප්‍රස්ථාරේ ඍණ පැත්තට යන්න ඕනි. ඊට පස්සේ ආයෙ ටික ටික ප්‍රවේගය වැඩි වෙලා. මේක හරිය නේද? මේ ප්‍රස්ථාර තමයි අපිට ගන්න වෙන්නේ. බෝලයක් උඩ විසි කරලා බිම වැටුනම ඉස්සෙල්ලාම මන්දනයක් වෙනවා. ඊට පස්සේ දිශාව වෙනස් කරලා ත්වරණයක් වෙනවා. මේ ප්‍රස්ථාරය තමයි ගන්න තියෙන්නේ. පළවෙනි එක ඉඳලා තියෙන ඍණ පැත්තෙන් පටන් ගන්න නිසා තමයි වැරදි. නැත්තම් ඒකත් මේ දිශාව මාරු වෙච්ච එකක් තියෙනවා. මුලින් මන්දනයක් කළා ඊට පස්සේ ත්වරණයක් වෙච්ච බවක් තියෙනවා. පැත්ත මාරු වෙන නිසා ඒක ගන්න බැරි. මේ අනිත් එක මෙතන උඩ විසි කරපු දුර අඩුයි කියලානේ තියෙන්නේ. පල්ලයට වැටිච්ච දුර වැඩි. ඒ නිසා වඩාත් නිවැරදි උත්තරය විදිහට අපිට දෙවෙනි උත්තරේ තෝරගන්න පුළුවන්. තුන්වෙනි එකේ වෙලා තියෙන්නේ මේ ටික ගිහිල්ලා තියෙනවා ත්වරණයකින් ප්‍රවේගය වැඩි වෙලා ත්වරණයකින් ගිහිල්ලා ඊට පස්සේ මේක ආය අනිත් පැත්ත හැරිලා මන්දනයකින් එනවා කියලා හන්දොත් වෙන්නේ මෙතන කියන්නේ මේක ත්වරණයක් වගේ මේ පැත්ත රැන්දමක් තියෙන්නේ ත්වරණයක්මයිනේ. ත්වරණයෙන් ගිහිල්ලා මේ හේතු තමයි මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල දිශාව මාරු වෙන එක පෙන්වන්න ප්‍රස්ථාරේ පැත්ත මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ධන පැත්තට ගත්තොත් උඩ ඍණ පැත්තට ගන්න යට උඩට යන උතුරනේ උඩට තියෙන උතුරු පැත්තට අපි ධන පැත්ත ගත්තොත් මේ දකුණු දිශාවට එද්දි ඍණ පැත්ත ගන්න ඕනේ. දැන් විස්ථාපන කාලයකේ නම් දිශාව මාරු කරාම ওই විදිහට මාරු කරන්න පුළුවන්. ප්‍රවේග කාලවල එහෙම බෑ. උතුරට යනවා නම් ප්‍රස්ථාරේ ධන පැත්ත යන්දින්න ඕනේ. ආයි පල්ලෙහාට වැටෙද්දි ප්‍රස්ථාර ඍණ පැත්ත යන්දින්න ඕනේ. මේ ප්‍රස්ථාර දෙක කොහොමද ගන්න බෑ. එකම පැත්තේනේ තියෙන්නේ. දිශාව මාරු වෙච්ච බව පෙන්වන අනිවාර්යෙන් ප්‍රස්ථාරේ මේ එක පැත්තක් ධන වෙලා අනිත් පැත්ත ඍණ වෙන්න ඕනේ. විස්ථාපන කාලය වගේ නම් පුළුවන් එකම පැත්තේ මේ ප්‍රස්ථාරය අනිත් පැත්ත ගහුවම හරියි. ප්‍රවේග කාලයකදී අනිවාර්යෙන් අක්ෂයෙන් උඩ එකක් තියෙන්න ඕනේ, අක්ෂයෙන් යට අනිත් එක තියෙන්න ඕනේ. දිශාව මාරු වෙච්ච බව පෙන්වන. ඊළඟ එකේ තියෙන්නේ පළවෙනි එකේ මේ දෙකේ බෑවුම දිහා බලන්න. පළවෙනි එකේ ස්ලොප් එක නැත්තම් බෑවුම අඩුයිනේ. දෙවෙනි එකේ ටිකක් බෑවුම වැඩි. බෑවුම වැඩි කියන්නේ වේගය වැඩි කියන එක. මේ ත්වරණය වැඩි කියන එක. එතකොට A වල ත්වරණය වැඩි, B වල ත්වරණය අඩුයි. A ගේ ත්වරණය වැඩි, B ගේ ත්වරණය අඩුයි කියලා උත්තරෙ එන්න ඕනේ. මේ එකේ කියන්නේ ප්‍රවේග සමානයි කියලානේ. ප්‍රවේග සමානයි කියන එක කොහොමත් වැරදි. A සහ B වල ත්වරණ සමානයි කියලා තියෙනවා. ත්වරණ සමාන නැහැ. පළවෙනි එකේ A වල ත්වරණය වැඩි, B වල ත්වරණය අඩුයි. ඒ බෑවුමෙන් කියන්නේ ත්වරණය ගැන. දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එකෙන් කියනවා A සහ B ත්වරණය B ට වඩා වැඩි. මෙතන පොඩ්ඩක් හදාගන්න මේ A සහ B නෙමෙයි. A ත්වරණය B ට වඩා වැඩි, අනිත් එක B ත්වරණය A ට වඩා වැඩි. උත්තර දෙක එහෙම එන්න ඕනේ. මේක පොඩ්ඩක් හදාගන්න. A ත්වරණය B ට වඩා වැඩි කියලා කියන පළවෙනි එක. ඒක තමයි හරි ප්‍රකාශනය. A ත්වරණය B ට වඩා වැඩි. B ත්වරණය වැඩි නම් B ගේ ස්ලොප් එක වැඩි වෙන්න ඕනේ. බෑවුම වැඩි එක්කනා තමයි ත්වරණය වැඩි. A ත්වරණය B ට වඩා වැඩි. ඒකෙත් මේ ප්‍රශ්නේ ලියලා වැරදි නිසා වැරදි කට්ටිය නම් හරි දාගන්න දන්න කට්ටිය ඉන්නවනම්
ඊළඟ එකේ තප්පරයට මීටර් 30 පැයට කිලෝමීටර් කරන්න ඕනි. ඒතර තප්පරයට මීටර් 30ක් කියන එකේ තේරුම මීටර් 30 බෙදීම තප්පර 1 කියන එකනේ. තප්පර 1ට මීටර් 30යි. ඒතර මේ මීටර් 30 අපි කිලෝමීටර් කරන්න ඕනි. මීටර් 30 කිලෝමීටර් කරන්න නම් 1000න් බෙදන්න ඕනි. එහෙනම් 30 බෙදීම 1000 කරාම මීටර 1 කිලෝමීටර් වෙනවා. බෙදීම තප්පර 1 පැය කරන්න කියනවනේ. තප්පර 1 පැය කරන්න නම් මේක බෙදන්න වෙනවා අපිට. මේක 60න් බෙදුවම මිනිත්තු වෙනවා. ආයිත් 60න් බෙදුවම පැය වෙනවා. එහෙනම් 60 වැඩි කිරීම 60න් තප්පර 1 බෙදුවම තමයි ඒක පැය වෙන්නේ. ඒතර අර මීටර 1 කිලෝමීටර වෙනවා. තප්පර 1 පැය වෙනවා. මේ වගේ උත්තරයක් තෝරන්න ඕනි. මෙතන වැඩි කිරීම වලින් තියෙන නිසා මම මෙහෙම ගන්නම් 30 මේ පල්ලෑ තියෙන බෙදීම 60යි 60 උඩට ආවම වැඩි කිරීම 60යි 60යි කියලා ගන්න පුළුවන්. බෙදීමක් උඩට ආවම වැඩි කිරීමක් වෙනවා. ඒත් උඩට අපිට හම් වෙනවා 30 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 කියලා. අර බෙදීම 60යි 60 උඩට ගත්තා. වැඩි කිරීම 60යි 60 කියලා. පල්ලෑ තියෙන එකනේ. උඩ තියෙන බෙදීම 1000 පල්ලෑට ගත්ත හැකි වැඩි කිරීම 1000 කියලා. උත්තරය ගන්න පුළුවන් 30යි 60යි 60යි බෙදීම 1000. එහෙම උත්තරයක් තියෙන්නේ තුන්වෙනි එකේනේ. 30 වැඩි කිරීම 60 60 බෙදීම 1000. හරිද? මීටර 1 කිලෝමීටර කරගන්න ඕනි. තප්පර 1 පැය කරගන්න ඕනි. ඊට පස්සේ එක්තරා මෝටර රථයක් 20ක වේගෙන් ගමන් කළ තප්පර 10ක ත්වරණයක් කළා 40ක වේගයට යනවා නම් මෝටර රථය ගමන් කරපු දුර අපෙන් අහලා තියෙනවා. මේක අර කලින් හැදුවද 20ක වේගෙන් ගමන් තප්පර 10කදී ත්වරණයෙන් ගමන් කළා 40. මෙතන පොඩි පස්තාරයක් යනකොට අපිට ලේසියිනේ. මේ වගේ පොඩි පස්තාරයක් හදාගත්තා නම් ලේසියි. 20ක වේගෙන් ගිහිල්ලා තප්පර 10 ත්වරණය කළා 40ක්. මෙන්න මේ වගේ තමයි පස්තාරය හැදෙන්න ඕනේ. බිඳුවෙන් පටන් ගන්න බෑනේ. පටන් ගන්න මේ පැත්ත V ගත්තේ. ප්‍රවේගයයි කාලය දාගත්තම පටන් ගත්ත ප්‍රවේගය ගත්ත එක අපිට 20යි කියලා. 20ක ප්‍රවේගයෙන් පටන් අරගෙන 40ක ප්‍රවේගයක් දක්වා යනවලු. මෙතන ප්‍රවේගය මම ලියා ගන්නවා 40යි කියලා. 20 ඉඳන් 40 දක්වා යනවා. ඒ සඳහා ගත වන කාලය අපිට දීලා තියෙනවා තප්පර 10ක් කියලා. එහෙනම් මෙන්න මේ ටිකේදී ගමන් කරපු දුර අහලා තියෙනවා. අපි දන්නවා මේ ප්‍රවේග කාල පස්තාරයක දුර හොයන්න නම් පස්තාරේ වර්ගඵලය ගත්තම හරි. එහෙනම් මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයාගත්තා නම් අපිට ලේසියෙන්ම දුර හොයන්න පුළුවන්. එහෙනම් ට්‍රිපීසියම් එක වර්ගඵලය හොයන්න දන්නවනේ ඔයගොල්ලෝ. සමාන්තර පාද දෙකක් තියෙනවා. ඒතර අපි කරන්නේ මෙන්න මේ සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරන්න ඕනේ. මේ පැත්තේ සමාන්තර පාදයේ උස 20යි. දකුණු පැත්තේ සමාන්තර පාදයේ උස 40යි. 20යි 40යි එකතු කරනවා. සමාන්තර පාද එකතු කරලා ඒක බෙදනවා දෙකෙන්. ඊට පස්සේ වැඩි කරනවා ලම්බ උසෙන්. ලම්බ උස කියන්නේ මේ කෙලින් පැත්තේ උස අංශක අනුවනේ මෙතන. ලම්බ උස අපිට ගත්ත හැකි 10ක් කියලා. ලම්බ උස 10යි. ඒතර දෙවරක් 1යි 10ට දෙවරක් 5යි. එහෙනම් 20යි 40යි එකතු කරලා අපිට 60යි කියලා දාන්න පුළුවන්. 60 වැඩි කිරීම 5. 60 5ක් 300. දැන් දුර ගත්ත හැකි අපිට මීටර් 300ක් විදියට. 300 තියෙන්නේ 4 වෙනි උත්තරේ. 300යි මීටර. ඊළඟ අහනවා තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් ගමන් කරන යතුරු පැදියක් තිරින් යොදා 4කට පස්සේ 2ක ප්‍රවේගයටපත් විය. යතුරු පැදේ මන්දනය. මන්දනය වෙන සමීකරණෙත් අර ත්වරණය වගේමනේ. ප්‍රවේග වෙනස බෙදන්න ඕනි කාලෙන්. එහෙනම් අවසාන ප්‍රවේගය 2ක් වෙලා පටන් ගත්ත ප්‍රවේගය 10ක් වෙලා 2 බෙදීම 10 ගත වෙච්ච කාලය තප්පර 4යි. 2ෙන් 10ක් ගියාම ඍණ 8යි. ඍණ 8 4ෙන් බෙදුවම 2යි. එහෙනම් මන්දනය මේ ත්වරණය ඍණ 2යි මන්දනය නිසා ධන 2යි කියලා ගත්තා. අපිට 2යි ms ඍණ 2. ඊළඟට මේ 18 19 ගණන් දෙකේ දත්ත අඩුයි. ඒ දෙකේ හරි දාගන්න ඔක්කොම. මේකේ හරියට වැදිලා නැහැ ගන්න. 18යි 19 ගණන් දෙක දත්ත මදි එකේ. විස්තරය මේ අඩු වෙන්නේ දීලා තියෙන්නේ. ත්වරණයක් විතරක් දීලා ඉතින් කාලයක් හොයන්න බෑනේ දුර කියන්නේ නැතුව. මේකෙත් වේගය විතරයි දීලා තියෙන්නේ. එතකොට මේ දුරක් ගැන මුකුත් දීලා නැති නිසා හොයන්න බෑ. මේ දෙකේ ලකුණු දාගන්න හැමෝම එක එක. ගණන් දෙක වැරදි එකේ. දත්ත ප්‍රමාණවත් නැහැ. ඒක හදන්න try කරපු කට්ටිය ඉතින්
හදන්න උත්සාහ කරද්දී දැනුමක් එන්න ඇති 17 උත්තරේ දැන් කිව්වේ 17 උත්තරේ තමයි මේ දෙක කියන එක 17 අපි දැන් හැදුවේ අවසාන ප්‍රවේගයෙන් පටන් ගන්න ප්‍රවේගය අඩු කරනවා කාලයෙන් බෙදනවා අවසාන ප්‍රවේගය 10යි පටන් ගත්ත ප්‍රවේගය 2යි 10න් අඩු කරන දෙකක් බෙදනවා 4යි 10න් දෙකක් අඩු කරාම 8යි 8 දෙකෙන් බෙදුවම 4යි 8 4න් බෙදුවම 2යි ඊළඟ එක ගසකින් ගෙඩියක් වැටෙනකොට තොරණයක් නිවෙන්නේ තොරණ වෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා ප්‍රවේගය ඒකාකාරීව වැඩි වෙනවා විස්ථාපන කාලපස්ථාරයක් විය නොහැක්කේ පළවෙනි 4 3 වෙන්න පුළුවන් මේකේ කාලය ආපස්සට යන්න බෑනේ ඉස්සරහට ගිහලා පිටිපස්සට එන එකක් තියෙන්න බෑ ඒතර කාලය හරහා ගිහිල්ලා වගේ එකක් නේද වෙලා තියෙන්නේ මේ වගේ පස්ථාරයක් කොහොමවත් තියෙන්න දෙයක් නෑ ඊළාට ආන වේගය සහ ප්‍රවේගය එකක වේගයම ඉන්නේ ms ඍණ 1 ප්‍රවේගයම ඉන්නේ ms ඍණ 1 වෙනස තමයි අර වේගය කියන එක අදිශයි ප්‍රවේගය කියන එක දෛශිකයි ඒකකයේ මුකුත් වෙනසක් නැහැ ඊළඟ ප්‍රශ්නේ ළමයෙක් A ස්ථානයෙන් පිටත් වෙලා B හරහා C ස්ථාන පැමිණි ආකාරය මෙහි දැක්කේ එහිදී ළමයාගේ දුර සහ විස්ථාපනය එතකොට මෙයා ගිහිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලාම A වලින් B වලට ගිහිල්ලා ඊට පස්සේ B වලින් C වලට ගියා කියලා කියන්නේ දැන් දුර හොයාගන්න A වලින් B වලට 40යි B වලින් C වලට හොයාගන්න නම් පයිතගොරස් සම්බන්ධය දාලා මෙතන අපිට කරණය ගත්ත හැකිනේ 50යි කියලා. පයිතගොරස් සම්බන්ධයෙන් කියවෙන්නේ 50 වර්ගය සමානයි 40 වර්ගය ධන මම මෙතන x කියලා ගන්නවා x වර්ගය. 50 වර්ගය 5 වරක් 5 25යි 2500යි 40 වර්ගය 4 වරක් 4 16යි 1600යි ධන x වර්ගය. ධන 1600 මෙහෙට ආවම ඍණ 1600යි 2500න් 1600ක් අඩු කරාම 900යි 900 සමාන x වර්ගය වර්ගය හාට ගියාම වර්ගමූලයක් වෙනවා එහෙනම් අපිට x සමානයි 900 වර්ගමූලය 30යි එහෙනම් මෙතන දුර හොයාගන්න පුළුවන් 30ක් කියලා එහෙනම් අපිට දුර සම්පූර්ණ දුර හොයන්න මෙතන දුර තියෙනවා 40ක් කියලා මේ ටික 40යි මෙතන 30යි සම්පූර්ණ දුර 40යි 30යි 70යි එහෙනම් දුරට අපිට ගන්න පුළුවන් 70ක් කියලා විස්ථාපනය කියන්නේ සරල රේඛයේ කෙටිම දුරනේ. සරල රේඛයේ දුර ගත්තොත් මේ පැත්තෙන් ගන්න වෙන්නේ. සරල රේඛයේ දුර ඇවිල්ලා 50යි. එහෙනම් විස්ථාපනයට ගන්න පුළුවන් 50. එහෙනම් උත්තරේ එන්නේ දුර 70යි විස්ථාපනය 50යි. උත්තරේ රෝම ඉලක්කම් 3 ගාලා තියෙනවා නම් හරි. ඊළඟ ප්‍රවේගය සහ කාලය ගුණ කිරීමෙන් හම්බ වෙන්නේ මොකද්ද කියලා අහනවා. 21 22 දැන් කරන්නේ 21ට එන්නේ මේක මේ පස්තාරේ ආපස්සට එන්න බෑනේ පස්තාරේ ආපස්සට යන කාලය හරහා ගිහිල්ලා වගේ එකක් එහෙම වෙන්න බැරි නිසා මේක උත්තරේ වේගයයි ප්‍රවේගයයි දෙකම මනින්නේ ms ඍණ 1 වලින් මේ දෙකේ වෙනස තමයි අර වේගයේ අදිශයක් ප්‍රවේගයේ දෛශිකයක් මනින එකකේ වෙනසක් නැහැ දැන් කිව්වේ තුන්වෙනි එකේ උත්තරේ 70යි 50යි. හරි ඒතර 22ත් හරි. ඊට පස්සේ 24 තව ලියන්න බැරිච්චා ඉන්නනම් අහන්න. ප්‍රවේගය කාලයෙන් ගුණ කරාම ඒතර අපි දන්නවා සමීකරණේ ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලයේනි සූත්‍රය තියෙන්නේ. එහෙනම් කාලය මේ පැත්තට ගත්තම ප්‍රවේගය වැඩි කිරීම කාලය වෙනවා. එහෙනම් ප්‍රවේගය වැඩි කිරීම කාලය තමයි සමාන වෙන්නේ විස්ථාපනයට. ප්‍රවේගය කාලයෙන් ගුණ කරාම විස්ථාපනය ගන්න පුළුවන්. ඊළඟට පැයට කිලෝමීටර් 2 තප්පරයට මීටර වලින් ලිව්වම එතකොට මේකේ අදහස් තමයි කිලෝමීටර් 2යි පැය 1යි. එහෙනම් පැයට කිලෝමීටර් 2යි. එහෙනම් කිලෝමීටර් 2 මීටර කරන්න 1000න් වැඩි කරන්න ඕනේ. පැය තප්පර කරන්න පැය 60න් වැඩි කරාම මිනිත්තු වෙනවා. ආයෙත් 60න් වැඩි කරාම තප්පර වෙනවා. එහෙනම් 2 1000න් වැඩි කළා 1 60 60න් වැඩි කරන්න. උත්තරේ එන්නේ රෝම ඉලක්කම් 2. ඊළඟ එකෙත් ප්‍රස්ථාර දෙකේ වෙනස අහනවා. මේකෙත් ඔයගලන්ට බෑවුම දිහා බලන්න පුළුවන් නේ. මේකේ බෑවුම වැඩි, මේකේ බෑවුම අඩුයි. බෑවුම වැඩි කියන්නේ වේගය වැඩි.
එහෙනම් A වල වේගය වැඩි B වලට වඩා. හැම වෙලාවෙම මේ බෑවුම දිහා බලන්න. මේකේ බෑවුම වැඩිනේ. මේක දිගේ නගින්න ගියොත් හරි අමාරුයි. මේකේ බෑවුම අඩුයිනේ. ලේසියෙන් නගින්න පුළුවන්. ඒ කියන්නේ වේගය අඩුයි. A වල වේගය වැඩි. මේ ප්‍රස්ථාර ඇසුරෙන් ලබා ගන්න පුළුවන් රාශිය මේකේ තියෙන්නේ දුරයි කාලය තියෙන නිසා දුර බෙදීම කාලයෙන් වේගය හොයා ගන්න පුළුවන්. ඊළඟට ළමයෙක් A සිට B දක්වා 60ක දුරක් ගමන් කරලා නැවත ආපසු හැරී 20ක දුරක් C දක්වා ගමන් කරයි. ළමයා ගමන් කරපු සම්පූර්ණ දුර අහනවා. ඒතර මෙයා 60ක් ගිහිල්ලා ආයි 20ක් ඇවිල්ලා ඒතර 60යි 20යි ඔක්කොම 80ක් ගිහිල්ලා තියෙනවා. දුර 80යි. ඒතර විස්ථාපනය කියන්නේ මෙයා 60ක් ගිහිල්ලා ආයි 20ක් ආවම විස්ථාපනය කියන්නේ මේ පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරපු තැනට දුරනේ. පටන් ගත්තේ A ලක්ෂයෙන් ඉවර කරේ C ලක්ෂයෙන්. එහෙනම් විස්ථාපනය කියන්නේ මෙන්න මේ ටික. එහෙනම් මුළු දුර 60යි 60න් 20ක් අඩු කරාම මේ ටිකට අපිට එනවා 40ක්. එහෙනම් විස්ථාපනය ගන්න වෙන්නේ අපිට 40ක් විදියට. 40යි මීටර. ඊළඟට ගලක් උඩට විසි කරොත් ආයේ විසි කළ වේගයම පොළොවට එනවලු. ගලේ චලිතය පෙන්වලා තියෙන. පළවෙනි එකේ තියෙන්නේ ඒකාකාර වේගයක් කියලානේ. උඩ විසි කරාම එකම වේගෙන් යන්නේ නැහැ. ප්‍රවේගකාර ප්‍රස්ථාරක මෙහෙම ඒවා නම් ඇත්තෙත් නෑ. මේක ගන්න බෑ. මෙතන ගිහිල්ලා දිශාව වෙනස් වුණා කියලා පෙන්වන්න නැති නිසා දිශාව වෙනස් වුණාම ප්‍රස්ථාරේ පැත්ත මාරු වෙන්න ඕනි. මේක මේ ධන පැත්තෙමනේ ප්‍රස්ථාරය ඉඳලා තියෙන නිසා වැරදි. හරි උත්තරේ වෙන්නේ 4 වෙනි එක. මුලින් මන්දනය වෙලා තියෙනවා. ඊට පස්සේ දිශාව වෙනස් වෙලා ත්වරණය වෙලා තියෙනවා. හරි ඒකෙත් ලකුණු දාන්න උඩට මේ 30ක් නේ තියෙන 30ෙන් දාන අර වැරදි ප්‍රශ්න වලට මේ ලකුණු දා ගන්නකොළු. අඩුපාඩු තිබිච්ච ප්‍රශ්න වර්ගයක් තිබුණේ 18 19 14 වෙනි ප්‍රශ්නේ. ඒ තුනේ ලකුණු දා ගන්න මේ ප්‍රශ්න වැරදි නිසා පරිච්ඡ කට්ටිය. කැටි ප්‍රශ්න 30ට 30යි රචනා ප්‍රශ්න වලට 30යි මේ විභාග රචනා වලට 30යි රචනා ප්‍රශ්න දෙකට 40යි ලකුණු ඔක්කොම 60ක් තියෙනවා මේ 100ක් තියෙනවා කැටි ප්‍රශ්න 30යි විභාග රචනා 2යි රචනා ප්‍රශ්න 2යි 100ෙන් දාන්න ලකුණු මුල් ලකුණු දාපු කට්ටිය නම් පොඩ්ඩක් දාන්න බලන්න සාමාන්‍යයෙන් කීයක් තියෙනවද බලන්න chat එකේ දාන්න 89 තියෙනවා 87 77 දල වශයෙන් ඉතින් 75ට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අවුලක් නෑ 89 තියෙනවා වැරදිලා තියෙනවා නම් කියන්න කියා දෙන්න ඕනේ තියෙනවා හරි වෙන මොකද ප්‍රශ්න නැහැ මේ පාඩමෙන් නම් ඔයගලන්ට මේ රචනා ප්‍රශ්න හම්බෙලා තියෙනවා සම්පූර්ණ ප්‍රශ්නයක්ම ඒකත් මේ පාඩමෙන් විතරක්ම දෙන්න බෑ අර ඔයගලන්ට හතරවෙනි පාඩම ඝර්ෂණය බලය 4යි 5යි පාඩම් දෙකත් එක්ක පොඩ්ඩක් කවලම් වෙලා තමයි මේකේ ප්‍රශ්නේ හම්බ වෙන්නේ මේකෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් හදන්න පුළුවන් දැන් 2016 නම් කෙටි ප්‍රශ්නයක් තියෙන්නේ 17 රචනා ප්‍රශ්නයක් තියෙනවා 18ත් කෙටි ප්‍රශ්න දෙකක් තිබුණා 2019ත් රචනා ප්‍රශ්න පොඩි කෑල්ලක් තිබුණා නෑ 2019 මේ කෙටි ප්‍රශ්නයක් 2018 රචනා ප්‍රශ්න කොටසක් තිබුණා මගේ ප්‍රශ්න ටික ඔයගලන්ට දාන්නම් දැන් අද කරන්න වෙලා මදි ඔයාලා ගෙදර ඉඳන් කරන්න මම උත්තර ටිකත් එවන්නම් ඒකත් එක්ක ඔයගලන්ට බලා ගන්න පොඩ්ඩක් එන්න බලන්න පේපර් එක 2016 තියෙන රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා මේ ඒකෙත් සම්පූර්ණ ප්‍රශ්න කරන්න බෑ අර ඝර්ෂණයත් එක්කත් සම්බන්ධයි කොටසක් මේ රචනා ව්‍යුහගත රචනා වලට ආපු පොඩි කොටසක් මෙතන තියෙනවා ඊළඟට 2017 කෙටි ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා මේ පාඩමෙන් 2018ත් රචනා ප්‍රශ්නයක කොටසක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ මේ කෙටි ප්‍රශ්නයක්. ඒක බොහෝ වෙලාවට මේ අවුරුද්දේ ලියන අයට මේ රචනා ප්‍රශ්න කොටසක් හම්බ වෙයි මේ පාඩමෙන්.
විවගත රචනා හෝ රචනාවලින් කොටසක් දෙදස් මේ විස්සලියන අයට දෙදස් විසිය කියලියන අයට අයිත් MCQ දෙකක් විතර හම්බුවේ දැන් දෙගොල්ලොම ලියන්න විසියක හින්ද හොයාගන්නත් බැකවුද කියලා මේ විස්ස කියන්න මේ අවුරුද්දේ මේ අවුරුද්දේට බොහෝ රචනා ප්‍රශ්න කොටසක් චලිතය පාඩමෙන් හම්බෙන්න පුළුවන් ලබන අවුරුදු විභාගයෙන් කට්ටියට මේ කෙටි ප්‍රශ්න දෙකක් වගේ හම්බෙ මේ පාඩමෙන් ප්‍රශ්න ටික මම එවන්නම් ඒතර මේ ටිකත් ඔයගොල්ලෝ කරලා උත්තරත් එක්ක චෙක් කරලා බලන්න උත්තරත් එක්ක මම එවන්නම් ඒ වගේ ලකුණු දීපු විදිහත් එක්ක තියෙනවා ඒවත් එක්ක චෙක් කරලා ඔයාලා බලන්න මේ ඉස්සලා උත්තර බලන්න නැතුව මේ උත්තර ලියන්න මේවට උත්තර ලියලා ඊට පස්සේ අර මම ඒවල මාකික්ස් මේත් එක්ක චෙක් කරලා මේ හරිද කියලා බලන්න බලලා මේ ඒ තේරෙන දේ ප්‍රශ්න තියෙනවා නම් අනිත් දවසේ අහන්න හරිනේ නම් ප්‍රශ්න නැහැ නේ වෙන